එක ආසනයක් තියෙන පුද්ගලයේ ආසන 100 තව 12 තමන්ට ආණ්ඩුව ස්ථාවරව බත 112ක් ගන්න ඕනේ. ඒක එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඉන්නේ. ඒක කවුරුත් ඒක අභියෝග කරන්නේ නැත්තේ ඇයි? එතුමා තමයි මේ රටේ කිව්වේ මේ අපි මේ වියද කුඹුරු වලට බහැලා වියදම් කරගෙන මේ ගොවිතැන් කරලා හාල් හදන නිෂ්පාදනය කරනවට වඩා පිටරටින් සාල් කියන එක අපිට ලාභයි කියලා කියපු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේ ජාත්‍යන්තරයේ විසින් තෝරගෙන ඉන්න පුද්ගලයා මේ වැඩේ කරන්නේ. 19 වෙනි සංශෝධනය ගෙන වෙලාවේදී පාර්ලිමේන්තුවේ ඇස්වහල ඉවර වෙලා ඒ ව්‍යවස්ථා සංශෝධන ගෙන සඳහා මූලිකත්වයේ ගත්තේ විජේදාස රාජපක්ෂ. නැවතුම් නෙමෙයි අවසානයේ දක්වා යන තමයි උත්සාහ කරන්නේ. දැන් මේක ඉතා පැහැදිලිව සම්පත් මේ ලියපු තිර පිටපතක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ ඔබ කොහෙවත් මිලින්ද මොරගොඩ දැක්කද? දැකලා තියෙනවද? ඔබතුමා දැක්කේ මේ ඔක්කොම ජාතිකවාදීන් එතුමාගේ වේදිකාවේ හිටියේ. විද්‍යාත්මක සහ ජාතිකවාදී කණ්ඩායම් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වේදිකාවේ හිටියේ. හැබැයි කොහොමද එයා ඉන්දියාවේ මහමුදු කරන්නේ? ඒක නේ. අයිබෝන්. ඔබ හිතනවා රට වැටිලා කියලා. ඔව් අපිත් හිතනවා. ප්‍රශ්නේ ආර්ථික අර්බුදය. ඔව් අපිත් හිතන්නේ එහෙම ඔබත් හිතන්නේ එහෙම. නමුත් මේ ආර්ථික අර්බුදයට නේද අප විසඳුම් ගේන්න ඕනේ. කවුද ගේන්නේ? පාර්ලිමේන්තුවට අලුතෙන් පත් වෙච්ච ආණ්ඩුව. ජනාධිපතිවරයා ආගමැතිවරයා ඇතුළු ආණ්ඩුව. හැබැයි මේ ආර්ථික ප්‍රශ්නයට ආණ්ඩුව විසඳුම් ගේන එක පැත්තකින් තියලා පාර්ලිමේන්තුව උත්සාහ කරනවා 21 වෙනි සංශෝධනය ගේන්න. ඇයි මේ ජනතාව නොඉල්ලන අවස්ථාවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න උත්සාහ කරන්නේ? 20 වතාවක් සංශෝධන ව්‍යවස්ථාවෙන් මේ රටට යහපතක් වුණාද? එහෙනම් ඇයි 21 ගේන්න හදන්නේ? ජනතාව ඉල්ලන්නේ නැති වෙලාවක. අපි මේ ගැන යද ටිකක් කතා කරන්න කල්පනා කරන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහත්මයා සමග. අයිබෝන්. ඔබතුමා අප මාධ්‍ය හම්බෙන්නේ පළවෙනි වතාවට. හැබැයි මාධ්‍යයට එහා ගියපු අපි සාමාන්‍ය ජීවිතේ අපි ගොඩක් හම් වෙලා තියෙනවා. අපි සාකච්ඡාව පටන් ගමු නුවන් මහත්මයා. මගේ පළවෙනි ප්‍රශ්නේ සහ රටේ මිනිසුන්ගේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ ආර්ථික අර්බුද ASCII ඇයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හදන්නේ කියලා. එතනින් මේ සාකච්ඡාව පටන් ගන්න පුළුවන්. ඔය ඇත්තටම දැන් මේ රටේ ජනතාවට අපි දන්න විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාලා සිටිනවා. දැන් මේ ජනතාව තුළ ප්‍රබල විරෝධතාවයක් මේ බලයට පත් වෙච්ච ආණ්ඩුවට 3න් 2ක් විශිෂ්ට ජනවරමක් එක්ක ආපු ජනාධිපතිවරයෙක් ඉන්නකොට හිටපු රජයට මේ තරම් ඉක්මනින් මේ ජනතාව අතර විරෝධතාවයක් ඇති වුණා. අපි තාපවල චිත්‍ර ඇඳපු පුරන් කුඹුරු අසද්දපු තරුණයෝ දැන් පාරට බහැලා වෙනත් උද්ඝෝෂණයක ඉන්න මේ ආණ්ඩුවට විරුද්ධව. ඒතර මේ විරෝධතාවය ගාලු මෝදර පිටු විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාව තුළත් තියෙනවා. දැන් ඒක ඊටාම ස්වභාවිකයි. හේතුව දැන් Tamanට අවශ්‍ය ගෙදර මේ ලිපපත්තු කරගන්න ගෑස් ටික ගන්න පොලිමේ ඉන්න ඕන රෑ 10 12 වෙනකන් පෙට්‍රල් ටික ගන්න ඉන්න ඕන නම් එතන බූන් තෙල් ලිපට ඒ බූන් තෙල් ටික හොයාගන්න වරු ගණන් පාරේ ඉන්න සිද්ධ වෙනවා නම් ජනතාව තුළ ආවේගයක් කෝපයක් රජයට විරුද්ධව ඇති වෙන එක ඉතාම සාධාරණයි. එතකොට දැන් මේ ජනතාවගේ විරෝධතාවය අපි කියන්නේ සංවිධානාත්මක විරෝධතාවයක් නෙමෙයිනේ. ජනතාවගේ තමන්ගේ දේශපාලනික වශයෙන් තමන්ට ඇති වෙච්ච පෞද්ගලික විරෝධතාවය දේශපාලනික වශයෙන් මතු කරගත්තේ නැහැ කවුරුවත්. නමුත් ඒක දේශපාලනික වශයෙන් දේශපාලන උමනාවක් තියෙන පුද්ගලයෝ ඒක දේශපාලනික වශයෙන් යම් කණ්ඩායම් විසින් මතු කරගත්තා. ඒක තමයි මේ ඇතරම ගාලු මුදුර ප්‍රතිය තුල ඇති උනේ. දැන් මෙතන ඔබ අහපු ප්‍රශ්නේ තමයි මේකට විසඳුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද කියනවා. ඒතර ඇත්තටම අපිට තියෙන ගැටලුව තමයි දැන් මේ දැනට යෝජනාවල තියලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කියන ඒවා මේ කලිනුත් තීච්ච දේවල් තමයි නැවත නැවත යෝජනා වෙන්නේ. ඒතර මේ යෝජනා වෙලා තියෙන දැන් ජනාධිපති ධුරය අහෝසි කිරීම, ජනාධිපති ධුරය බලතල කප්පාදු කිරීම, උදාහරණයකට ගත්තොත් එimhe 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ මේ යෝජනා වෙන විජේදාස රාජපක්ෂ මේ ජනාධිපති නීතිඥතුමා යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනය බොහෝ විට සමානයි. ඒ වගේම තමයි 19 වෙනි අවස්ථා සංශෝධනයයි විජේදාස මහත්මයා යෝජනා කරන ඒගොල්ලෝ කියන්නේ මේ 19 19+ එහෙම හෝ 19 කට සමාන ව්‍යවස්ථා සංශෝධනයක් කියලාද. ඒතර ඒ ව්‍යවස්ථා සංශෝධනාව මේ රටේ ප්‍රශ්න විසඳුණාද? දැන් මේ මම අහන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගෙදෙන් ඉඳලා 2019 ඉඳන් 2019 දක්වා පැවති රජයක් තිබුණානේ. නැත්නම් 2003 වගේ ඉඳන් කාලේ දැන් ආපු 17 වෙනි අවස්ථා සංශෝධනය තිබුණානේ. ඒතකොට ඒවත් එක්ක මේ රටේ ආර්ථික අර්බුදය විසඳුණාද? එහෙම වෙලා නැහැ. ඇත්තටම කවුරු කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේ වෙලාවේ මේ බලන්න ගෑස් පෝලින් තියෙනවා මෙහෙම වෙලා තියෙනවා කවදාවත් ඉතිහාසයේ මෙහෙම වෙලා නැහැ කියලා කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන්. ඇත්තටම සිද්ධ වෙච්ච දේ තමයි අපි දකින දේ 1948 ඉඳන් ඇවිල්ලා විශේෂයෙන් 1978 දී උග්‍ර ලෙස ධනවාදී ආර්ථික ක්‍රමයකට විවෘත ආර්ථිකයට ගියාට පස්සේ අපේ ගෙවුම් ශේෂය ඇති වෙච්ච දේවල් අපේ ආර්ථිකයේ ප්‍රමුඛතාවය හඳුනා ගන්න නැතුව කරපු ආයෝජන ඊළඟට අපි නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදන ආර්ථිකයකින් බැහැර වෙලා පිටරටින් ගෙන ඇවිල්ලා ආනයන මත
පදනම් වෙන පරිභෝජන රටාවකට කියලා මේ ඇති කරගත්ත ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය තමයි මේ ආවේ. දැන් මෙතන මේ අර්බුදයේ මේ තරම් තීව්‍රව දැනෙන්න හේතු වුණේ සම්පත් වෙන මොකුත් නෙමෙයි. මේ රජයක් හැටියට මේ රජය කරපු අසාර්ථක සහ මෝඩ තීරණ කීපයක් හින්දා තමයි මේක සිද්ධ වුනේ. විශේෂයෙන් ආණ්ඩුව බලයට පැත්තොච්ච ගම කාගේවත් ඉල්ලීමක් නැතුව මේ රජය වැට්බත් දහුසි කළා. ඊළඟට මේ දේශී මොනවද පුද්ගල ආදායම් බදු විශාල ප්‍රමාණයකින් අඩු කළා. ඒ පුද්ගල ආදායම් බදු අඩු කිරීම නිසා ආදායම් අපි කියන්නේ ටැක්ස් බේස් එක 30% වලට අඩු වුණා. ඊළඟට සම්පූර්ණ සමස්තයක් හැටියට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මත ප්‍රකාශන කරන අය ඉන්නවා කියනවා රුපියල් බිලියන 600 800 අතර ප්‍රමාණයක් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ ෆිස්කල් ප්‍රතිපත්තිය නිසා අහිමි කරගත්තයි කියලා. එතකොට ඒකෙන් උනේ අර 78 ඉඳන් ආපු ආර්ථික අර්බුදය මේ තව අවුරුදු 5කින් එන තීච් එක මේගොල්ලෝ දෙපා ළඟට කැන්දෝ ගත්ත එක තමයි මේ කරගත්තේ. නැත්තම් ගත්තොත් එහෙම මේ ණය සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් එහෙම මම මේ ඉතා මහා බැංකුව දත්ත සහ අනිකුත් විශ්ලේෂකයන් දත්ත දිහා බැලුවම ඉතා පැහැදිලි රුපියල් ඩොලර් බිලියන 20ක් තියෙන ණය වලින් ඩොලර් බිලියන 12ක්ම ණය අරන් තියෙන්නේ 2015 19 කාලය තුලද. එතකොට දැන් වැදගත් ප්‍රශ්නේ තියෙන්නේ ජනතාව ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ද කියන එක. එහෙම ජනතාව තුලින් ආවද එහෙම මතුවීමක්. දැන් ගාලු මුද්‍ර පිටියේවත් කොහෙදීවත් ජනතාව කිව්වද අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙන්න කියලා. කිසිම තැනක ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලුවේ නැහැ. දැන් ඔය ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය වෙලා මේ රටට වෙච්ච දෙයක්වත් නැහැ. එතකොට නැවත වතාවක් මේක සංශෝධනය කරන්න නොවන් මහත්මයා මේ අල්ලපනල්ලේ කඩිමුඩිය මිනිස්සු හොම්බෙන් යන වෙලාවක ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අල්ලගෙන පාර්ලිමේන්තුව දඟලන්නේ? මිනිසුන් දැන් මේ මිනිසුන්ට මේ රට යහපත් කරන්න යට සාමාන්‍ය කරන්න මේ වෙන ක්‍රමවේදයක් නැද්ද? දැන් මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් විදිහ තමයි සම්පත්. දැන් හිතන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවනේ. ඔව්. එතුමා කවුද? අග්‍රාමාත්‍යවරයා. අගමැති. තව කවුද? එතුමා මුදල් ඇමති. නේද? ඔව්. මේ තනතුරු දෙකම දරනවා. නේද? මුදල් ඇමති සහ අගමැති. අගමැති කියන්නේ ඒක රජයේ තියෙන ප්‍රධානතම ජනාධිපති ධූරය ඇරුණාම ඇත්තටම ආණ්ඩුව හැටියට ගත්තොත් එහෙම මේකේ තියෙන ප්‍රධානම තනතුරු දෙක දරනවා. ඒතර අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙන්න නම් සාමාන්‍ය කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරය රඳවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 113ක් ලබා ගන්න පුළුවන්. ලබා ගැනීම අවශ්‍යයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත්ත පුද්ගලයා තමයි අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙන්නේ. හරි. එතකොට දැන් මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගන්න ඔය කෙනෙක් විතර විග්නේශ්වරන්ටත් පුළුවන්. ඔය කෙනෙක් විදිහට රතන හාමුදුරට අගමැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ එක ආසනයක් තියෙන පුද්ගලයේ ආසන 100 තව 12ක් තමන්ට ආණ්ඩුව ස්ථාවරව බත 112ක් ගන්න ඕනේ. ඒතර ආණ්ඩුවක් හදාගන්න කිසිම බලයක් නැති ජාතික ලැයිස්තුවෙන් ආපු පුද්ගලයා අග්‍රාමාත්‍ය ධූරයටපත් වුණාම මේ මුළු පාර්ලිමේන්තුව මේකට අවනත වෙලා ඉන්නේ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂට යන්න කියනවා. වෙන කවුරුත් හරිත් ප්‍රේමදාසට එන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට මේගොල්ලෝ මේකට කැමැත්තක් නැහැ. ඒතර එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඉන්නේ. ඒතර කවුරුත් ඒකට අභියෝග කරන්නේ නැති අය. දැන් පොඩි කංකේන්ද්‍රි ගන්නවා. එහෙම නිකන් අර ඇඟට දැනෙන්නේ නැති ප්‍රමාණෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධනේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වන විට රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි දන්න මේ රටේ දේශපාලනය තුර රනිල් වික්‍රමසිංහ මහත්තයා යම්කිසි භූමිකාවක් නිරූපණය කරනවා. ඒ භූමිකාව ඊටාම පැහැදිලිව එතුමාගේ බලයටපත් වෙච්ච සෑම අවස්ථාවකම පෙන්නවා. විශේෂයෙන් 2001 2003 කාලේ ඉඳලා එතුමා මේ ජාත්‍යන්තරයට නැඹුරු වෙච්ච චරිතයක්. එතුමා හැමතිස්සෙම විශ්වාස කරන ජාත්‍යන්තරයේ තමයි අපි බේරගන්න එන්නේ කියලා. විදේශ ආයෝජන වලින් තමයි අපිට ගොඩ යන්න පුළුවන්. එතුමා තමයි මේ රටේ කිව්වේ මේ අපි මේ වියද කුඹුරු වලට බහැලා වියදම් කරගෙන මේ ගොවිතැන් කරලා හාල් හද නිෂ්පාදනය කරනවට වඩා පිටරටින් සාල් ගෙන එක අපිට ලාභයි කියලා කියපු පුද්ගලයා තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ විතරක් නැත්නම් ගොඩක් දේවල් කිව්වා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මූලිකව ඉදිරිපත් වුණ දෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට එතුමා දැන් හොඳම ඒක මම හොඳට පැහැදිලි කරගන්න තියෙන අවස්ථාවක් තමයි 2001 2003 රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආණ්ඩුව හම්බ වෙච්ච වෙලාවේ 2003 වෙනකොට චන්ද්‍රිකා මැතිණිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගත්තා. හරි? අමාත්‍යාංශ තුනක් ආරක්ෂක අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යාංශය තුල තව අමාත්‍යාංශ කොහොම හරි තුනක් පවරගෙන ආණ්ඩුව තමන්ගේ අතට බලය වත්තා තමන්ගේ අතට. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියේ විදේශගතව ලංකාවට සම්ප්‍රාප්ත වෙච්ච ගම එතුමා කිව්වේ අපිට ජාත්‍යන්තර ප්‍රජාව ඉන්නවා. දැන් මේ 2001 ඉඳන් 2003 දක්වා තමන්ගේ ආණ්ඩු බලයේ තියෙන රනිල් රටේට එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීපු මේ රටේ ජනතාව ගැන නෙමෙයි එතුමා විශ්වාසය තිබ්බේ. එතුමා එක්සත් ජාතික පක්ෂය ගැන නෙමෙයි විශ්වාස කළේ. ජාත්‍යන්තරය අපි රැක ගන්නවා කියන එක. එතකොට ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි 2015 දී
මෛත්‍රීපාල සිරිසේන මේ මහත්මයාව ජනාධිපති ධූරයට පෙන්නලා ඒකේ ආණ්ඩු බලය ගත්තේ. එතුමාගේ 19 වෙනි සංශෝධනය හරහා අපි 19 වෙනි සංශෝධනයේ ජාතික ව්‍යාපාරයට විරුද්ධ වුණේ මේ රටේ බල කේන්ද්‍රයන් දෙකක් නිර්මාණය කළා. ජනාධිපතික පැත්තක ඉන්නවා අනිත් පැත්තෙන් අග්‍රාමාත්‍යවරයෙක්. මොකද ඒ හරහා සිද්ධ වුණේ මේ බලයේ ඝට්ටනයක් සිද්ධ වුණා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක පාලනය කරගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ දුර කාලේ අපි දැක්ක බලය ගැටෙනවා. බලය ගැටෙනවා. ඒ ඇත්තටම දැන් ওই පාස්කු ප්‍රහාරය වගේ මේ දැන් ආරක්ෂක මණ්ඩලේ රැස් වෙන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලේ සාකච්ඡාවන් හරියට ගිහිල්ලා නැහැ. ඒතකොට ඒ වගේ රටේ තීන්දුව දැන් විධායක ජනාධිපතිවරයෙක් තියෙන තැනක අවශ්‍යතාවය තියෙන ඍජු ලෙස තීරණ ගන්න අවශ්‍යතාවයනේ. ඒතකොට ඒක දේවල් සිද්ධ වුණේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ මෛත්‍රීපාල මහත්තයා ඉන්න කාලේ. ඒතකොට එතන ගැටලුව තිබුණේ මේ සම්පත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේ ජාත්‍යන්තරයේ විසින් තෝරගෙන පුද්ගලයා මේ වැඩේ කරන්නේ. පැහැදිලි නියෝජිතයා. එතකොට මේ ඒ අභිලාෂය ජාත්‍යන්තර අභිලාෂය නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වැඩේට යෙදුවාම අපි දන්නවා 2015 දී දේදුණු සන්ධානය කියලා එකක් හැදුණා. 2015 දී අපි කියන්නේ අර මොන දේදුණු විප්ලවය කියලා එකක් ඇති වෙලා ඒගොල්ලෝ හැදුවා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථා කමිටුවක් ආණ්ඩු ක්‍රමස්ථා සභාවක් හැදුවා. ඒ ආණ්ඩු ක්‍රමස්ථා සභාවෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනය කළා අවසාන දින දක්වා ආවා. ජාතික ව්‍යාපාර සහ මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය මත ඒක හකුලා ගත්තා මිසක් ඒ වැඩේ මේ නතර වෙන්න තැනක නෙමෙයි තිබුණේ. ඒ ආණ්ඩුව ඒ ආපු ගමනත් එක්ක. ඒතකොට එතෙන්දී සම්පත් එයාට පැවරලා තියෙන ඒ වගකීම් ඉෂ්ට කරන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ඊළඟට මංගල සමරවීර මහත්මයා, ජයන්පති වික්‍රමරත්න මහත්මයා, NGO සංවිධාන, ඒ වගේම ඔය සාලී පීරිස් මහත්තයලා නියෝජනය කරන නීතිඥ සංගමය මේ කණ්ඩායම ඔක්කොම බොහොම කුළුපක්ව එකට හිටපු එකක් තමයි ඔය දේදුණු සන්ධානය කියලා කියන්නේ 2015 ඉඳන් 2019 තිබුණේ. ඒකේ කොටස්කාරයෝ තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒතර මේ සියලු දෙනා දැන් නැවත වතාවක් මේ ඇවිල්ලා 2015 සිට 2019 දක්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නොනිමි මෙහෙවර අවසන් කිරීම සඳහා යොදාගත්ත දෙයක්. ඒතර මේ ආණ්ඩු ක්‍රමයට විජේදාස රාජපක්ෂ මහත්මයා තමයි 19 වෙනි සංශෝධනය ගෙන ඇවිල්ලා ඒ වැඩ ටික වෙලාවත් කළේ. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව අවසාන කාලේ නුට 2000 ඔබට යහපාලන ආණ්ඩුව මතක නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක සෑහෙන ගැටුමක් ඇති කරගෙන හිටියේ. හැබැයි 19 වෙනි සංශෝධනය ගෙන වෙලාවේදී පාර්ලිමේන්තුවේ ඇස්වහල ඉවර වෙලා ඒ ව්‍යවස්ථා සංශෝධන ගේන්න සඳහා මූලිකත්වය ගත්තේ විජේදාස රාජපක්ෂ මහත්මයා. ඒ කියන්නේ බල ගැටුමක් ඇති වෙන 19 වෙනි සංශෝධනය නිර්මාණය කළ ඒ සියලු දේ පාර්ලිමේන්තුවේ එළන්න කටයුතු කරේ විජේදාස රාජපක්ෂ. එයා තමයි මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හිටපු අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා වුණේ. ඔව් ඒ ආණ්ඩුවේ. ඔවුන් පාර්ලිමේන්තුවේ කෙටුම්පත ඉදිරිපත් කළේ. එතකොට නුවන් මහත්මයා දැන් පැහැදිලිනේ. ඒ කියන්නේ දැන් ඔබ මේ කරුණු කාරණා සියල්ල කතා කරන්නේ ඉතා පැහැදිලිව සාක්ෂාත්ක ඇතුව. අනිවාර්යයෙන්. එතකොට වික්‍රමසිංහ මහත්මයා නැත්නම් මේ අගමැතිවරයා එතුමාගේ මේ කොටස් වශයෙන් යන ජවනිකාවේ ඒ කියන්නේ නොනිමි මෙහෙවරේ ඔබ කිව්වා වගේ තවත් එක නැවතුමක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන එක. මේක නැවතුම නෙමෙයි අවසානයේ දක්වා යන තමයි උත්සාහ කරන්නේ. දැන් මේක ඉතා පැහැදිලිව සම්පත් මේ ලියපු තිර පිටපතක් තියෙනවා. අපිට අපේ රට වෙනුවෙන් ලියපු තිර පිටපතක් තියෙනවා. ඒතර මේ තිර පිටපතේ එක් අවස්ථාවේදී එක් පුද්ගලයා විසින් කළ යුතු චරිත තියෙනවා. ඒ චරිත තමයි මේ රඟපාන්නේ. දැන් ඉතා පැහැදිලිව ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මතය දරන පුද්ගලෙක් මිලින්ද මොරගොඩ කියලා කියන්නේ. හරි. ඒතර 2001 ඉඳන් 2003 දක්වා අපි දන්නා එතුමා ඇමරිකන් පුරවැසියෙක්. ඒ වගේම ඇමරිකාවට විශාල සමීපතාවයක් තියෙන කෙනෙක්. එතුමා දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ ඔබ කොහෙවත් මිලින්ද මොරගොඩ දැක්කද? දැකලා තියෙනවද? ඔබතුමා දැක්කේ මේ ඔක්කොම ජාතිකවාදීන් එතුමාගේ වේදිකාවේ හිටියේ. විද්‍යාත්මක සහ ජාතිකවාදී කණ්ඩායම් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වේදිකාවේ හිටියේ. හැබැයි කොහොමද එයා ඉන්දියාවේ මහ කොමසාරිස් උනේ? ඒකනේ. ඒතර ඉන්දියාවේ මහ කොමසාරිස්ලා ගිහිලා මිලින්ද මොරගොඩ මහත්තයා මේ ඉදිරිපත් කළ එයා වෙනම එයා ඉල්ලුවා මම හිතන්නේ එයා කැබිනට් තනතුරක් හා සමාන බලතල තියෙන මහ කොමසාරිස්වරයෙක් විදිහට තමයි ඉන්දියාවට යන්නේ. ඒතර එයා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා ඉන්ටර්ග්‍රේටඩ් ෆොරින් පොලිසි for ශ්‍රී ලංකා and ඉන්දියා කියලා. ඒතර ඒක ඉතා පැහැදිලිව කියනවා කොහොමද අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරන්නේ කියලා. ඉතා පැහැදිලිව? ඔය ඉතා පැහැදිලිව තියෙනවා අපි ලංකාව කියන අපේ රාජ්‍යය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් ඇටියට ඔය එතුමා ලිපියක් ලියනවා ඔබතුමා දැකලා ඇති ලංකාදීපේ අශෝක ලිපියද මොකද්ද කියලා අශෝක රාජ්‍යයේ නමක් පාවිච්චි කරලා ඒ ලිපිය එතුමා එක අවස්ථාවක මම දැක්කා ඒක කියලා තියෙනවා මේ අපි දැන් බල්ක් එක අපි ලංකාවට ඉන්ධන මිලදී ගන්නවට වඩා අපි ගන්න පොඩි ප්‍රමාණයක් අපි රටක් අපේ සමාජ වෙළඳපොළ අඩුයිනේ. ඉන්දියාවට තියෙන ලොකු මාකට් එකක්. ඒතර ඉන්දියාව වර්ල්ඩ් මාකට් එකෙන් ජාත්‍යන්තර වෙළඳපොළෙන් බඩු මිලදී ගන්නකොට ඒක ඇතුළට අපේ එකක් දැම්මම අර අපි සාමාන්‍යයෙන් දන්නවනේ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න ඉන්දිය අඩු මිලට ගන්න පුළුවන් නේ. ඒ නිසා අපි වෙනම ඉල්ලන්නේ නැතුව වෙනම ජාත්‍යන්තර වෙළඳපොළට යන්නේ නැතුව ඉන්දියාව ඇතුළට යන්න කියන එක. ඒක තමයි මේ ඉන්ටර්ග්‍රේට් කරනවා කියලා කියන්නේ. අපි මේක ඇතුළට
ඒ කියන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවය හැටියට අපිත් එතෙන් රිංගලා ඉල්ලනවා ඉන්දියාවේ අවශ්‍යතාවය හැටියට. ඉන්දියාවේ අවශ්‍යතාවය හැටියට ඉල්ලනවා. ඒතර දැන් මේ කරන්නේ ඒක තමයි. අපි ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ යන්නේ. එතකොට අපි දන්නවා මේ ජාත්‍යන්තර භූදේශ පාලනය තුල ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු කණ්ඩායම් සහ චීනයත් එක්ක ගැටුමක් තියෙනවානේ. ඒතර අපි මහින්ද රාජපක්ෂ රජය කරපු විදේශ ප්‍රතිපත්තියේ තියෙන යම් මදුරුතරශී දේවල් තමයි එතුමාගේ කාලේ එතුමා දැඩි ලෙස චීනයට සමීප වුණා. චීනයට සමීප වීම තුල ඒකේ ඇති වෙන නරක ප්‍රතිඵලය තමයි ඉන්දියාව හැමතිස්සෙම අපි දිහා සැකයෙන් බලන එක. ඒතර ඉන්දියාව හිතනවා මේ චීනය අපිව පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ සංවර්ධන ව්‍යාපෘති හරහා ඉන්දියාවට විරුද්ධව ඔත්තු බලන්න මේ ආරක්ෂක කටයුතු වලට කියලා. මොකද ඉන්දියන් මේ චයිනීස් රිපබ්ලිකන් නාමිකේ ඔය සබ්මරීන් ටෙස්ටිං පවා ලංකාවේ සිදු වුණා 2019 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලය අවසන් වෙනකොට ඒවා සිද්ධ වුණා. ඒතකොට ඒ හරහා ඉන්දියාවට සැකයක් ඇති වෙනවා. ඒතකොට අපි දැනගන්න ඕනේ අපි දැන් 1970 77 කාලේ වගේ කාලය තුල අපේ ලංකාවේ තිබුණ ඉන්දියානු සාගරය සාමකලාපයක් කියන එකනේ. ඒතකොට ඒකදී බලාරගලයක් තිබුණේ නැහැ. බලාරගලේ වියුක්තව තමයි අපි යන්න උත්සාහ කළේ. නමුත් දැන් මේ 2005 දැන් ජේ.ආර්. ජයවර්ධන රජය ඇමරිකාවට හිතවත්ව හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයා චීනෙට සමීපව හිටියා. දැන් මේ අපේ දේශපාලන වශයෙන් විදේශ ප්‍රතිපත්තියේ තියෙන ප්‍රශ්න නිසා තමයි මේක ඇති උනේ. මේ බරපතල උග්‍රතාවයක් ඇති උනේ. දැන් කොහොම හරි දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ රාජ්‍යයන් උත්සාහ කරනවා ඉන්දියාව එක පැත්තකින් ඇමරිකාව එක පැත්තකින් චීන එක පැත්තකින් උත්සාහ කරනවා මේ ඉන්දියානු සාගරයේ බල ව්‍යාප්තිය නැත්තම් ඒගොල්ලන්ගේ බල අරගලය විසඳා ගැනීම සඳහා මූලස්ථානයේ හැටියට ලංකාව පාවිච්චි කරනවා. ඒතර ඒකෙදි චීනට වඩා ඉන්දියාව සහ ඇමරිකාව දැඩි ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා පාවිච්චි කරනවා. මේ කඳවුර මේක පාවිච්චි කරනවා මේ අපේ රට ඒගොල්ලන්ගේ බලපොරේට යොදා ගන්න. ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සු නුවන් මහත්තයා මේ කරු වලින් එකක්වත් දන්නේ නැහැ. ඒ මිනිස්සු කොච්චර අසරණද මේ මිනිස්සු හිතන් ඉන්නේ රට හදන්න රට දියුණු කරන්න රට සංවර්ධනය කරන්න දරුවන්ට අනාගතයක් ගේන්න මේ මිනිස්සු ආව කියලානේ. හැබැයි මේ මිනිස්සුන්ගේ යට තියෙන ඇජෙන්ඩා සම්පූර්ණ 100ක් වෙනස්. ඔව් එතෙන්දී සම්පත් මම එක දෙයක් කියන්නම්. දැන් අපි ඒ කාරණේ වැදගත් කාරණයක්. දැන් අපි ජාතික ව්‍යාපාරය සහ අපි කණ්ඩායමට අපි කියන දේ තමයි මේ විධායක ජනාධිපතිවරයා අවශ්‍ය කරන අවශ්‍යතාවයක් මේ වෙලාවේ නැහැ. නමුත් මේගොල්ලෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරපු 21 වෙනි අවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව කියලා දෙනවා විධායක ජනාධිපතිවරයා අවශ්‍ය කරන්න කියලා. එතුමා යෝජනා කරන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවෙන් රටේ නායක අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තෝරන්න. දැන් මේ රටේ ජනතාව කියන්නේ මොකද්ද? 225 පා කියලා. එපා කියලා. ඒතකොට තමන්ට ඍජුව ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරලා තමන්ගේ ඡන්දෙන් ජනතාවට ජනාධිපතිවරයෙක් තෝරගන්න තියෙන අයිතිය පැත්තකට දාලා ජනතාව එපයි කියන 225ට බාර දෙන්න හදනවා. මේ පාර්ලිමේන්තුවෙන් අගමැති සහ ජනාධිපති තෝරන්න. ඒතකොට ඒකද ජනතාව ඉල්ලන්නේ? නෑනේ. නෑ. ඊළඟ අනිත් ප්‍රශ්නේ තමයි සම්පත් අපේ රටේ විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. ඒතකොට විධායක ජනාධිපති පාර්ලිමේන්තුවෙන් පරිබාහිර වෙන්නේ. අනිත් පැත්තෙන් අපේ තියෙනවා සමානුපාතික මැතිවරණ ක්‍රමයක්. දැන් මේගොල්ලෝ යෝජනා කරන වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ ඔය පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන කොහෙවත් රටවල් වල සමානුපාතික නියෝජන ක්‍රමේ නැහැ. ඒකට හේතුව තමයි සමානුපාතික නියෝජනයේ තිබුණාම මේ සුළු දේශපාලන පක්ෂවල වැඩි නියෝජනයක් පාර්ලිමේන්තුව තුල දකින්න හැකිනවා. මොකද ඊළඟ තව හේතුවක් තමයි 16 වෙනි අවස්ථා සංශෝධනයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා අස්රොෆ්ගේ ඉල්ලීමකට අනුව මේ മന്ത്രിවරයෙක් තෝරාපත් කිරීම සඳහා අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව 12.5 ඉඳලා 105ට අඩු කරනවා. දැන් ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ එක മന്ത്രിවරයෙක් දැන් විග්නේශ්වරන් එක മന്ത്രിවරයෙක්, රතන හාමුදුරුවෝ එක මන්ත්‍රීවරයෙක්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එක මන්ත්‍රීවරයෙක්, දේවීපිකට මන්ත්‍රී තුනයි. ඒතර මෙහෙම විදිහට ගිය පාර්ලිමේන්තුවක් එන්නේ මේ සමානුපාතික ක්‍රමය සහ ඒකේ අර අවම ඡන්ද සංඛ්‍යාව 105ට අඩු කරපු නිසා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී විවිධ මතවාදයන් නිර්මාණය වීම සම්බන්ධයෙන් හොඳයි. ඒක හොඳ ප්‍රශස්ත කාරණයක්. හැබැයි පාර්ලිමේන්තු දැන් මේ දේශපාලනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පොලිටිකල් ස්ටැබිලිටි, ඒ කියන්නේ දේශපාලන ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී කියන කාරණා දෙක තුලණය කර ගැනීම. ඒක බැලන්ස් වෙන්නේ නැහැ. අපි කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී විදිය වුණත් ආණ්ඩුව ස්ථාවර නැත්නම් වැඩක් නැහැ නේ. ආණ්ඩුව හොඳම ස්ථාවර ඒකාධිපති ආණ්ඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් නැත්නම් ඒක වැඩකුත් නැහැ. මේ දෙක අතර තුලණය සිද්ධ කිරීම තමයි හොඳ ආණ්ඩුක්‍රම ස්ථාවක ලක්ෂණයක් වෙන්නේ. මේ ආණ්ඩුක්‍රම ස්ථාවයේ ලක්ෂණ තියෙනවා. හරි. එතකොට ඒක එහෙම වෙන්න හේතුව තමයි ජනාධිපතිවරයා අර මේ විවිධත්වයේ ඇතුව විවිධ වාර්ගික කොටස් නැත්නම් විවිධ මතවාද වාර්ගික වෙන්නම අවශ්‍ය නැහැ. දැන් උදාහරණයකට ජනතා පෙරමුණ ඇවිල්ලා වෙනත් මතවාදයක් දරන පිරිසක්. ඒගොල්ලෝ වාර්ගික කොටසක් නෙමෙයි. ඒතකොට ඒ විවිධ මතවාදයන් දරන පිරිස පාර්ලිමේන්තුව තුල නියෝජනය වීම සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ අතුර ජනතාවගේ හඬ සැබෑ ලෙසම පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙනවා. ඒකම ස්ථාවරභාවයේ විධායකයා හරහා සිද්ධ වෙනවා. දැන් මේ ජනාධිපති ධූරය හවුස් කරලා පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා පත් කරන ක්‍රමයක් ආවොත් මේ මැතිවරණ ක්‍රමයක් එක්ක මොකද වෙන්නේ? මේ පාර්ලිමේන්තුවට තාම බැරි වෙලා තියෙනවා
තමන්ගේ ඡන්දයෙන් අගමැති කෙනෙක් පත් කරගන්න. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මම කිව්වා කලින් කිව්වා වගේ බලෙන් ගෙනහැල්ලා මෙතන හිටවපු කෙනෙක්නේ. ඡන්දයෙන් පත් කරගන්න බැරි වෙලා තිනවා. ඒතර එහෙම කෙනෙක් නම් රටේ නායකයා බවට පත් වුණොත් හැමදේම විශ්වාස භංගයේ අග්‍රාමාත්‍යවරයා ගෙදරයයි දැන් අපි අහලා තියෙන ප්‍රංශේ හිටපු එක කාලයක අග්‍රාමාත්‍යවරයා එනවා යන ඒ කියන්නේ මේ හැමදේම විශ්වාස භංග කියනවා අග්‍රාමාත්‍යවරයා. ඒතකොට එක අවස්ථාවක ආපු අග්‍රාමාත්‍යවරේ ටැක්සි ඩ්‍රයිවර්ත් එක්ක ඇවිල්ලා අග්‍රාමාත්‍යවරයා කියලා තියෙනවා මම දිවුරුන් දිලා එන්නම් කියලා කිව්වහම ටැක්සි ඩ්‍රයිවර් අහලා තියෙනවා ඔබතුමා ආයෙ එනකම් මං ඉන්නද කියලා. ඒ තරම් ඉක්මනට ආණ්ඩු මාරු වෙනවා. ඒතර එහෙම දෙයක් අපේ රටකට ඔරුතු දෙන්නේ නැහැ. අපිට ස්ථාවර ශක්තිමත් නායකත්වයක් තියෙනවා. අනිත් එක තව එකක් වන් මහත්මයා දැන් මුළු රටම එකම ඡන්දයකට ඡන්දය දානවා නම් එකම මැතිවරණයකදී රටම දායක වෙනවා නම් එකතු වෙනවා නම් ඒ ජනාධිපතිවරණේ අනිවාර්යයෙන් ඒකත් හොඳ මේ රාජ්‍යමය ලක්ෂණයක් නොවේ. දැන් ඒ කියන්නේ අගමැතිවරයෙක් හෝ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම ඒක ඉතා වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපි 13 වෙනි අවස්ථා සංශෝධනය ඔස්සේ අපේ රටේ පළාත් සභා හඳුන්වා දුන්නානේ. ඔව්. එතකොට අපේ රටේ ආණ්ඩු ක්‍රම ස්ථාවර දෙවෙනි වගන්තිය කියන්නේ මේක ඒකීය රාජ්‍යයක් කියලා. එතකොට තුන්වෙනි වගන්තිය කියනවා පරමාධිපත්‍ය බලය ජනතාවට තියෙන කියලා. හතරවෙනි අවස්ථාවේ කියනවා පරමාධිපත්‍ය බලය ජනතාව විසින් මේ පරමාධිපත්‍ය බලය විධායක බලය ජනතාව විසින් තෝරා ගන්නු ලබන විධායක ජනාධිපතිවරයෙකු විසින් ක්‍රියාත්මක කරනවා. ජනතාව විසින් තෝරා ගන්න. දැන් මේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ තියෙන්නේ එහෙම නෙමෙයි. පාර්ලිමේන්තුව තුලින් තමයි අග්‍රාමාත්‍යවරයා බලයටපත් වෙන්නේ. ඒතර මේක වැදගත්ම දේ තමයි සම්පත් මුළු රටම ඔබ කිව්වා වගේ මුළු රටම මේ මැතිවරණයේදී එක මැතිවරණ කොට්ටාසයක් විදිහට මේ රටේට මේ වැඩේට සම්බන්ධ වෙනවා. ඒක වැදගත් වෙන්නේ ඇත්තටම දැන් පළාත් සභා ක්‍රමය ගත්තොත් එහෙම පළාත් සභාවලට දැන් වෙන්වී යාමේ ප්‍රවණතාවයක් අපිට තියෙනවානේ. දැන් අනිත් ලෝකේ තියෙන රටවල් වල ප්‍රාන්ත දැන් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත මේ ඔය අනිත් ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ නෙමෙයි. ඒවේ වෙනම තීච්ච ප්‍රාන්තයන් එකතු වෙලා තමයි මේ ෆෙඩරල් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. අපි ෆෙඩරල් නෙමෙයි කියලා අපි කියන්නේ ඒක. අපේ තියෙන එක. නමුත් අපේ මේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තුල ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක වෙන්වී යාමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒතකොට මේ ජනාධිපතිවරයා හරහා තමයි මේ වෙන්වී යාම වළක්වා ගැනීමට අවශ්‍ය බලය තීරණය වෙලා තියෙන්නේ. දැන් 13 වෙනි අවස්ථාව සංශෝධනය ගෙනාපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ආවා. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේදී 13 වෙනි අවස්ථාව සංශෝධනයෙන් රටේ ඒකීභාවයට හානියක් නොවනවයි කියලා කියපු විනිශ්චයකාරවරු ඒ මතයට එන්න හේතුව වුණේ. ඒ කියන්නේ එහෙම බෙදීමක් වෙන්නේ නැහැ. පළස් මේ රටේ ඒකීභාවය ಖಂಡණය වෙන්නේ නැහැ කියන නිගමනට එන්න හේතුන කාරණේ තමයි සම්පත්. ඒගොල්ලෝ කියපු දේ තමයි ජනාධිපතිවරයාට තියෙනවා ජනාධිපතිවරයා තමයි ආණ්ඩුකාරයා පත් කරන්නේ. ජනාධිපතිවරයාගේ කැමැත්ත ඔහුගේ ප්‍රසාදය තියෙනකන් විතරයි ආණ්ඩුකාරයා දුරේ බලතල කරන්නේ. ඒතර යම්කිසි ආණ්ඩුකාරයා වැඩ කරන්න ඕනේ ජනාධිපතිවරයාගේ අභිමතය මත. හරිද? ජනාධිපතිවරයාගේ අභිමතය මත තමයි වැඩ කරන්න ඕනේ. ඊළඟට යම්කිසි අවස්ථාවක පළාත් සභාව පවත්වාගෙන යාමට බැරි ආර්ථිකමය තත්ත්වයක් ඇති වෙනවනම් පළාත් සභාවේ පරිපාලනය පවත්වාගෙන යන්න බැරි වෙනවනම් පළාත් සභාවේ ආරක්ෂක තත්ත්වයේ උල්ලංඝනය වෙලා රටට හානිකර තත්ත්වයක් තියෙනවනම් ජනාධිපතිවරයාට පුළුවන් ආණ්ඩුකාරවරයා හරහා පළාත් සභාව විසිරුවා හැරලා තමන්ගේ ඇතට පවර ගන්න. ඒක තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයා වරදරාජා පෙරුමාල් අර ඒකපාර්ශ්විකව දෙමළීලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කළාම කළේ. ඒතර මේකෙන් සිද්ධ වෙන දේ මොකද්ද? දැන් ජනාධිපති ධූරය අහෝසි කළාම කවුද මේ තීරණය ගන්නෙ? අර දුර්වල පාර්ලිමේන්තුවේ නියෝගයක් කරන අගමැතිය නිකන් ඉන්න ඕනේද? එතකොට අර රනිල් වික්‍රමසිංහ මහත්තයා 2015 ඉඳන් 2019 දක්වා ගෙන ආපු ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව ඒ එතුමා පත් කළ මධ්‍ය පරිධිය කමිටුව කියලා එකක්. ඒ ව්‍යවස්ථාව හදන්න තිබුණු කමිටුව වල එකක් මධ්‍ය පරිධිය. ඒක තමයි සෙන්ටර් පෙරිපරි කමිටුව එක. ඒතකොට ඒකෙන් තමයි මේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර සම්බන්ධතාවය මොන වගේ වෙන්න ඕනද? ඒකේ ඒ වාර්තා ඒක ලිව්වේ TVLF පක්ෂයේ සභාව හිටපු මේ TVLF පක්ෂයේ හිටපු මේ පක්ෂ නායකයා එතුමා ඒ වාර්තාව පටන් ගන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමය පළාත් සභාවල සඵල ක්‍රියාදායීත්වයට බාධාකාරී වන නිසා. කියන අපේ මේ තියෙන ඒකීය රාජ්‍ය පළාත් සභාවල පැවැත්මට බාධාවක් වන නිසා. ඒතකොට මේ ජනාධිපතිවරයා හරහා ගැට ගහලා තියෙන එක ඒ ඇනේ ගලවන්න තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේ 21 වෙනි සංශෝධනය ගෙනාවේ. හරිද? එතකොට මේ එකම වැඩපිළිවෙල තමයි හැමෝගෙම වෙන වෙන කොටස් හැටියට ඒ කියන්නේ ඔබතුමන් කියන්නේ මේ එකම දෙයක් එක එක විදිහට මිනිස්සුන්ට පෙන්න හැබැයි ඇතුලේ තියෙන්නේ ඒක අරමුණ. ඒ විතරක් නෙමෙයි. දැන් අපි හැමෝම කතා කරන දෙයක් තමයි අපිට මේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය තියෙනවා කියන එක. දැන් බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දීමට කියන එකේදී සම්පත් අපි කියන්නේ විධායක ජනාධිපති ධූරය තියෙනම අත්‍යවශ්‍යයි. අපි ඓතිහාසික රාජ්‍යයක් නෙමෙයි සිංගප්පූරු වගේ කෘත්‍රිමව හදපු රාජ්‍යයක් නෙමෙයි අපි. ඓතිහාසික රාජ්‍යයක්. දැන් ඒ ඓතිහාසික රාජ්‍යයේදී අපි දන්නවා අපේ රටේ ඕනෑම රජ කෙනෙකුට තිබුණු වගකීමක් තියෙනවා. මොකද්ද?
පළවෙනි දේ තමයි බුද්ධ ආගම ආරක්ෂා කිරීම. ඊළඟට වැව් අමුණු හදලා ඉවරලා ජනතාවගේ සුබ සාධනය ආරක්ෂා කිරීම. එතකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ව්‍යවස්ථාවේ තියෙන්නේ මේ රටේ ආරක්ෂාවද ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගෙන ජනාධිපතිවරයෙක් විසින් ක්‍රියාත්මක කරනවා කියලා. ඒත් රටේ ආරක්ෂාව කියන්නේ මොකක්ද අපි ඓතිහාසිකව? දැන් දුටුගැමුණු අපේ රාජ්‍යයේ උත්කෘෂ්ඨ අවස්ථාවනේ දුටුගැමුණු රජුරෝ යුද්ධයට ගිය වෙලාව. ඒතර එතුමා කියනවා මාගේ මේ ව්‍යායාමයේ රජසැප පිණිස නෙමේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහායි. ඒතර එතුමා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තමයි එළාර රජුරුත් එක්ක යුද්ධයට යන්නේ. ඒතර රටේ ආරක්ෂාව කියන්නේ මොකද්ද? බුදුදහමේ ආරක්ෂාව. බුදුදහමේ චිරස්ථිතිය තහවුරු කිරීම තමයි රටේ ආරක්ෂාව කියලා කියන්නේ. එතකොට අපි දැන් අපි දන්නවා අපි ඓතිහාසිකව මේ දළදා වහන්සේ තිබුණොත් විතර අපේ රාජ්‍යත්වය ආරක්ෂා වෙනවා. නිසා රාජ්‍ය නායකයා වග කියන්න ඕනේ. 9 වෙනි අවස්ථාවේ තියෙන බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙනවයි කියලා. ඒතර මේ වගකීම ක්‍රියාත්මක වෙන්නේ මේ හතරා ව්‍යවස්ථාව යටතේ. ඒ විතරක් නෙමෙයි. දැන් බුදුදහම කියන දැන් ওই 9 වෙනි අවස්ථාවේ තියෙන බුද්ධාගමකට ප්‍රමුඛ ස්ථානය දෙන කියන වගන්තියේ බුදුදහම කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කරලා තියෙන්නේ සම්පත් මේ රටේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ වගේම බුද්ධ ශාසනය ඊළඟට බෞද්ධ ග්‍රන්ථ ඒ වගේම අපේ පුරාවිද්‍යා ඒ සියලු දේවල් බෞද්ධ නටබුන් මේ සියලු දේ ඇතුළත්. ඒතර අපේ වැඩිපුරම පුරාවිද්‍යාව තියෙන්නේ කොහෙද? මේ තියෙන දකුණේද? නෑ. වැඩිපුර පුරාවිද්‍යාව තියෙන උතුර සහ නැගෙනහිර ප්‍රාන්තවල. ඒතර පුරාවිද්‍යාව ආරක්ෂා කරන්න පුරාවිද්‍යා බලතල ටික පළස්ස බවට ගියොත් මොකද වෙන්නේ? දැන් අපි දන්නවා පහුගිය දවස්වල සම්බන්ධ වෙලා විග්නේශ්වරන් එකතුලා අපේ පුරාවිද්‍යාව විනාශ කරපු හැටි. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩු කාලේ. අදටත් වෙනවා. ඒතකොට ඒ කියන්නේ ඒ පැතිවල ඒක විරුද්ධ වෙනවා. ඒතකොට එහෙමනම් ඒක ආරක්ෂා කරගැනීමේ බුද්ධ ආගමට ওই 9 වෙනි වගන්තිය ආරක්ෂා කරගැනීමේ වගන්තිය ආරක්ෂා කරගන්න නම් ඒක යථාවත් වෙන්න නම් යථාර්ථයක් බවට පත් වෙන්න මේකට වග කියන්න පුළුවන් මේ නායකත්වයක් තියෙන ඕන ජනාධිපති දුරේ. නිසා මේ ඇවිල්ලා මේ රටේ සංස්කෘතිය, මේ රටේ බුද්ධ ආගම, මේ රටේ භෞමික අඛණ්ඩත්වය දිය කර හැරීමේ ව්‍යාපෘතියක විවිධ අධීරයන් තමයි සිද්ධ වෙන්නේ. නුවන් මහත්මයා සරලවම කියමු. සරල කතාව දැන් ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුසාරයෙන් සහ ඉතිහාසය අනුසාරයෙන් කරුණු ගොඩාක් පැහැදිලි කරා. සරලවම සහසුද්ධින් මිනිසුන්ට තේරෙන්න කියමු. මේගොල්ලෝ හදන්නේ තව රටකට මේක ප්‍රාන්තයක් හැටියට පාලනය බාර දෙන්නද බෑ. දැන් මේ අපි දැන් රටක ආරක්ෂාව කියන එක ගත්තොත් සම්පත් රටේ ආරක්ෂාව කියලා කියන්නේ තුවක්කුවක් අරන් ගිහිල්ලා මේක බේරගන්න එක විතරක් නෙමෙයි. රටේ ආරක්ෂාවකම ආර්ථිකය මිනිසුන්ගේ බඩගින්න. දැන් උදාහරණයකට අපි මිනිසුන්ට බඩගින්නේ තිබ්බට පස්සේ අර කොටිය අල්ලපු කතාව දන්නවනේ. කොටිය අල්ලන කොටිය කිසිම ආකාරයකින් පාලනය කරගෙන බැලුවම උට බඩගින්න තිබ්බට තමයි කොටිය කැම ටික දුන්නාම අහු වෙනවා. ඒ වගේ තමයි ඕනෑම රටක ජාතික ආරක්ෂාවේ ප්‍රධාන දෙයක් තමයි ආහාර සුරක්ෂිතභාවය. ඊළඟට අපේ ඖෂධ ටික. දැන් ඊළඟට අපේ ජාන මේ සියලු දේ රටේ ජාතික ආරක්ෂාව තමයි. ඒතර මේ ඊළඟට අපේ ආර්ථික මධ්‍යස්ථාන. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි හැමෝම කියන දෙයක් තමයි අපිට සූර්ය බලය මෙච්චර ප්‍රමාණයක් තියෙද්දි මෙච්චර ජල විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දි අපි සූර්ය බලය නිෂ්පාදනය කරන්නේ නැතුව නැත්නම් අපි පුනර්ජනනීය බලය අපි නිෂ්පාදනය කරන්නේ නැතුව අපි ඩීසල් වලින් බලාගාර වල නැත්නම් ගල්ලංගුරු බලාගාර වලින් ක්‍රියාත්මක වෙන්න ගියාම නැත්නම් න්‍යෂ්ටික බලය ගැන වෙන රටකට ගියොත් එහෙම අවසාන සිද්ධ වෙන්නේ මොකද? අපි අපේ බල ශක්තිය ස්වාධිපත්‍ය කියන එක අපිට නැති වෙනවා. අපිට ඒ රටෙන් යැපෙන්න සිද්ධ වෙනවා. ඒතර අපේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්න වෙන රටකින් මේ තෙල් ටික දෙනකම් බලන් වෙන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? නිකම්ම වැඩේ වෙලා ඉවරයි. ඒ නිසා මේ ක්‍රියාවල ඒ නිසා ජාතික ආරක්ෂාව සහ මේ සියලු දේ එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේකට වැදගත් මේ අවශ්‍ය වෙන ආර්ථික වැඩපිළිවෙලක්. ඒ ආර්ථික වශයෙන් අපි ශක්තිමත් වුණොත් විතරයි මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඩොලර් අරබුදය හරහා විශාල ආර්ථික ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙලා තියෙනවා නුවන් මහත්මයා. එතකොට ඔබතුමාලා නීතිඥයෝ, ඔබතුමාලා සමාජයේ ඉදිරියෙන් ඉන්න වෘත්තීයවේදීන්. එතකොට මේ රජයන් මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න කිසියම් සැලසුමක් හෝ තියෙනවා කියලා ඔබතුමාලට පේනවද ප්‍රධාන පෙළේ වෘත්තිකයන් හැටියට? නෑ. දැන් මේ ආණ්ඩුව තුල ඉන්න සහ මේ 1978 දැන් ආපු ඔක්කොම හැමදාම හිතගෙන විදේශ ආයෝජන වල මේක හදයි කියලානේ. දැන් ඇත්තටම ආර්ථික අර්බුදයේ මූලාශ්‍ර හොයලා බැලුවාම අපේ කොයිතරම් ප්‍රමාණයක් රටින් මුදල් පිට වෙනවද කියලා බැලුවොත් එහෙම දැන් අපේ ආහාර සඳහා හරිද අපේ ඖෂධ සඳහා ඊළඟට අපේ බල ශක්තිය සඳහා ඉන්ධන වලට කොච්චරක් වියදම් වෙනවද? ඒ ඔක්කොම බැලුවට පස්සේ මේ සියලු දේ මේ රට ඇතුලේ කරගන්න පුළුවන් දේවල්. පැහැදිලිව. හරිද? ඒ නිසා අපි යෝජනා කරන්න සම්පත් වෙනත් දෙයක්. අපි යෝජනා කරන්නේ අපිට ඕනේ ව්‍යවස්ථාවක් නෙමෙයි. අපිට ඕනේ ආර්ථික ව්‍යවස්ථාවක්. ආර්ථික ව්‍යවස්ථාවක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කරන්නේ දැන් 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් කළේ මේ ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ උත්තරීතර නීතිය.
ඒතර ඒ නීතියෙන් කරන්නේ මේ රටේ නීති රාමුව හදන එක සහ මේ දේශපාලනයේ මේ මොනවද වපසරිය මොකක්ද කියන එක මූලික වශයෙන් තීරණය කිරීම තමයි ආණ්ඩු ක්‍රමස්ථා හරහා සිද්ධ වෙන්නේ. අපි කියනවා අපිට ඕනේ ජාතික ආර්ථික සම්මුතියක්. පැහැදිලිද? ජාතික ආර්ථික සම්මුතියක් අවශ්‍යයි. ඒ ජාතික ආර්ථික සම්මුතිය තමයි අපේ ආර්ථික ව්‍යවස්ථාව වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ සැරෙන් සැරේ බලයටපත් වෙන ආණ්ඩු එක එකිනෙකට අවශ්‍ය විදියට එක සම්මුති අර ඊළඟට මොනවද සෞභාග්‍ය දැක්මයි ඒව නෙමේ ආණ්ඩුවට බලයටපත් වෙන ආණ්ඩුව කළ යුත්තේ අර තියෙන ජාතික ආර්ථික සම්මුතියට අනුව නැත්නම් ජාතික ආර්ථික ප්‍රතිපත්තියට අනුව ඒ ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට යන එක. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි එකඟ නොවුනත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වරයක් මේ කොහොමද මත්තල එයාපෝට් එකක් හදනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට වීපුරවනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා පෝට් සිටිය හදන්න පටන් ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක නවත්තලා විශාල ධන මුදලක් එක ගෙවලා අපි හම්බන්තොටත් අන්තිමට චීනට දීලා නතර වෙනවා. මොකක්ද මේ ආර්ථික ප්‍රතිපත්තිය තියෙන දිගුව? ඒ කියන්නේ ඒකේ තියෙන අඛණ්ඩභාවය මොකද? කන්සිස්ටන්සි එක මොකද්ද? එහෙම වෙන්න බෑනේ. ඒතර අපි ඒකට යෝජනා කළා සම්පත් වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අපි යෝජනා කළේ ජාතික සම්මුතියක් රටට ජයමාගක් කියන වැඩපිළිවෙල. හරි. ඒතර ඒකෙදී අපි යෝජනා කරන්නේ පළවෙනි කාර්යය තමයි අපිට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් දැන් මහානායක හාමුදුරුවෝ යෝජනා කළා මේ පාර්ලිමේන්තුව එකතු වෙලා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න කිව්වනේ. ඔව්. දැන් මේ අපි කියන්නේ එහෙම අන්තර්කාලීන ආණ්ඩුව හැදුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ අන්තර්කාලීන ආණ්ඩුවක් හැදෙන්න ඕනේ. හැබැයි ඒ අන්තර්කාලීන ආණ්ඩුව తాවකාලිකව හෝ කිසියම් දීර්ඝකාලීනව වැඩ පිළිවෙලකට යනවනේ. ඒ සඳහා ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය මොකද්ද? තව කොහෙන් කර ණයක් අරගෙන මේක කන්න දෙන එක. දැන් කොයි වෙලාවකද එතුමා මේ නිෂ්පාදනය වැඩි කරන් තාම මොකක් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළාද? මේ රටේ ගොවියා වෙනුවෙන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට අපිට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ මූලික කාරණා තමයි අපේ මූලික මේවා තමයි ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම. අපේ කුෂි කර්මාන්තය රැකගන්න එක. අපේ දේශීය වෙදකම ආරක්ෂා කරගන්න එක. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න එක. දේශීය කර්මාන්ත වලට වැඩි වශයෙන් දේශීය යෙදවුම් පාවිච්චි කරන එක. ඊළඟට පුනර්ජනනී බලශක්තිය වැඩි වශයෙන් යොදා ගන්න එක. මේ කියන ප්‍රතිපත්තිය මත තමයි අපි අපේ ආර්ථික වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. ඊළඟ අපි දෙවෙනි මේ අපි යෝජනා කරන වැඩපිළිවෙලේ සම්පත් කරුණු පහක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි ආර්ථික ප්‍රතිපත්තිය. දෙවෙනි කාරණේ තමයි අපි කියන්නේ මේ රටට ඒ ආර්ථික සැලසුම හදන්න, ආර්ථික සම්මුතිය හදන්න විද්වතුන්, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මේ මූල්‍යකරණය, ඊළඟට බදු ප්‍රතිපත්ති, ඊළඟට කුෂි කර්මාන්තය, ඒ ශාස්ත්‍ර ගැන දැනුමක් තියෙන ප්‍රවීණයන්, ප්‍රායෝගික දැනුමක් තියෙන ප්‍රවීණ, බිමේ මහ පොළොවේ දැනුමක් තියෙන ප්‍රවීණයන් අඩු ගානේ 21ක් විතර කණ්ඩායමක් එකතු කරලා හදන්න ඕනේ ජාතික ආර්ථික සැලසුම් සභාවක්. ඒ ජාතික ආර්ථික සැලසුම් සභාව තමයි අපේ රටේ ආර්ථිකය මොන දිශාවටද යා යුත්තේ කියන තීරණය ගන්න. ප්‍රතිපත්ති හදන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ අඩුම ගන්න අපි කියන්නේ අවුරුදු 20කට මේ ප්‍රතිපත්ති හදන්න ඕනේ. හරි? ඒතර අපිට ජාතික ආර්ථික දැන් ඒක හදන්නත් ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෙමෙයි. අපි අර කියපු ජාතික ආර්ථික ප්‍රතිපත්තිය පදනම් කරගෙන තමයි, ඒ කියන්නේ අපි මූලධර්ම ටික පදනම් කරගෙන තමයි මේ කියන මේ ජාතික ආර්ථික සැලසුම් සභාව ඒ ජාතික ආර්ථික සම්මුතිය අවුරුදු 20කට සකස් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතර අපි අපේ ආර්ථිකයේ තියෙන ප්‍රමුඛතාවයන් මොනවද කියලා අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒ අර ප්‍රමුඛතාවයන් අනුව අපි ආර්ථික වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඒතර මේකදී අපි යෝජනා කරන දේ තමයි දැන් මේ හැම ව්‍යවස්ථා සංශෝධනයකටම 3-2ක් ඕනේ පාර්ලිමේන්තුවේ. ඒතර මේ පාර්ලිමේන්තුව තමයි මේ පාර්ලිමේන්තුව මේ වෙනකොට නියෝජනය කරන දේශපාලන පක්ෂ සියලු දෙනා මේ අර්බුදයට වග කියන්න ඕනේ. ඔව්. එතකොට දැන් කවුරු ඒ කියන්නේ අපි අමුතුන් කියන දෙයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ මේකේ ආණ්ඩු කළා. පොහොට්ටුව මේකේ ආණ්ඩු කළා. දැන් සජබි කියලා කියන්නේ අර එක්සත් ජාතික පක්ෂයෙන් පැවතෙන උරුමකාර පොල්මකාර පක්ෂයක් නේ. ඔව් පරපුරක් නේ. ඒතකොට ඒගොල්ලොත් මේක වගේ කියන්න ඕනේ. ඒතකොට TN එක LTT සංවිධානයෙන් පැවතෙන එකට සහයෝග දෙන පක්ෂයක්. ඒතකොට මේ රටේ ආර්ථික විශාල හානියක් කරපු පිරිසක්. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ගත්තොත් ඒගොල්ලොත් එහෙම තමයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් IMF එකට ගියාම IMF එකෙන් අපිට කියන ප්‍රධාන දෙයක් තමයි මේ රටේ ශ්‍රම බලකාය රාජ්‍ය සේවය 1.6 මිලියන් ඒක හොඳටම වැඩි කියන එක. ඒතකොට මේ ආණ්ඩුව වලට ඒ ලෙවල් කරලා අවුට් වෙන ළමයි ඊට පස්සේ ඩිග්‍රී අවුට් ගත්ත ඔක්කොම ළමයි ආණ්ඩුවට කරගෙන තනතුරු නැතුවත් ඒ කියන්නේ කාඩේ රික්වයර්මන්ට් එකක් නැතුව ශ්‍රම අවශ්‍යතාවයක් නැතුව ඉන්න ඔක්කොම ආණ්ඩුවට ගත්තේ ඇයි? මොකද මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ කණ්ඩායම් පාරට බහලා උද්ඝෝෂණය කරනවා දියව් රැකියාව දියව් කියලා. ඒතර ඒක ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරනවා. ඒතර මේ ආණ්ඩුව බලයටපත් වෙන ආණ්ඩුව එන පීඩනයත් එක්ක ඒ ඇතින මනෝභාවයත් එක්ක සමාජ මනෝභාවයට උත්තරයක් දෙන්න ගියාම තමයි අර හොගාලා රික්‍රූට්මන්ට් කරන්නේ. අවශ්‍යතාවයකින්. ඒතර ඒගොල්ලොත් මේකේ කොටස්කාරයෝ.
ඒතර සියලු මේ පාර්ලිමේන්තුවක් කියන. ඒතර අපි යෝජනා කරන දේ තමයි මේ අර්බුදයේ ගොඩ යාම සඳහා ඔය අපි යෝජනා කරන ජාතික ආර්ථික සැලසුම් සභාවත්, විධායක සැලසුම් සභාවත්, ඒගොල්ලෝ හදන ජාතික ආර්ථික සම්මුතියත් පාර්ලිමේන්තුවේ 3/2කට වඩා වැඩි සම්මුතියකින් අනුමත කරන්න. ඒතර ඒක ආර්ථික ව්‍යවස්ථාවක්. 3/2 ආර්ථික ව්‍යවස්ථාවක්. දැන් 19 වෙනි සංශෝධනයේට මම හිතන්නේ පාර්ලිමේන්තුවේ 225 222ක් විතර අතෙස්සුවා. 3/2ක් ඕනේ 150ක් අවමෝසෙන් තියෙන්න බෑ. 17ට එහෙමයි මේ හැම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වෙන්න බෑනේ 3/2ක් නැතුව. ඒ නිසා අපි බල කරන්නේ මේ රට තුළ ජනතාව තුළ ඇති වෙලා තියෙන විරෝධතාවය, ඒ විරෝධතාවයේ සැබෑ මූලාශ්‍රයට යන්න ඕන නම් යොමු වෙන්න ඕන තැන තමයි මේ ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ යන්නේ තැන. අපි ඒතකොට මේ පාර්ලිමේන්තුවට මේන දේශපාලන නායකත්වයට බල කරන්න ඕනේ අපිට නිවැරදි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන තැනට යන්න කියන එක. එහෙම නැතුව මේක මේ ආරය අමාරු කරලා මෙයා අමාරු කරලා ඉවර ව්‍යවස්ථා සංශෝධන කළයි කියලා මේ තියෙන ව්‍යවස්ථාව අනුව නෙමෙයි මේවා සිද්ධ වෙන්නේ. ව්‍යවස්ථාව අනුව යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ මම කියන්නේ මේ සංශෝධන කලිනුත් කිව්වා වගේ මේවා කලින් තිබිලා තියෙනවා. එහෙම වෙලා තියෙනවද? දැන් අපි ඔය යෝජනා කරන කොමිෂන් සභාව. කොමිෂන් සභාවේ ඉන්න මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු හූල් මහත්තයා තමයි අර Facebook එකේ එතුමාගේ දාලා ජාත්‍යන්තර ලියුමක් කැරියේ ලංකාවට ආධාර දෙන්න එපා කියලා. ඒතකොට ඒ වගේ මිනිස්සුද අපි කොමිෂන් සභාවට දාගන්නේ. මැතිවරණ කොමිෂන් සභාවට. නුවන් මහත්මයා දැන් සමාජයේ මතයක් තියෙන මේක බොහොම සරල ප්‍රශ්නයක්. ජාත්‍යන්තරේ හරි ප්‍රසිද්ධයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒතකොට ඒ හරහා ජාත්‍යන්තරෙන් ණය මුදල් ඕනෑ තරම් මේ රටට ලබා දෙන්න පුළුවන්. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාත්‍යන්තර තරුවක්. හැබැයි ඔය ජාත්‍යන්තර තරුවට 5 වතාවක් අගමැති ධූරය දරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට එක රටකින්වත් $1 මිලියනයක්වත් මේක උඹලා තියාගනින්න කියලා පරිත්‍යාග කළා තියෙනවද ඉතිහාසයේ? නෑ ඒක තමයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සමා වෙන්න. දැන් ඔබතුමා අගමැති වෙලා පාර්ලිමේන්තුවේ 113ක් පෙන්වන්න පුළුවන් වුණොත් ඔබතුමාට ලෝකේ ඕනම රටකින් ණය දෙනවා. ලෝකේ රටවල් බලන් ඉන්න මිනිස්සුන්ට ණය දෙන්න. ණය දෙන්න. අපි බැංකු ජනප්‍රියත්වයක් ඕනේ නැහැ. ජනප්‍රියතාවයක් අවශ්‍යත් නැහැ. අනිත් පැත්තට මෙහෙමනේ දැන් අපි කාගේ හරි ෆේවරිට් කෙනෙක් වුණොත් එහෙම ඒ ෆේවරිට් වෙන්නේ කොහොමද? එයාගේ හිත දිනා ගන්න ඉබේ. මනදොල පිළවල. ඒතකොට ඉතින් එහෙම ස්ටාර් එකක් වෙන්න, එහෙම හිට් වෙන කැරක්ටර් එකක් වෙන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඒක කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා අර කලින් අපි කිව්වා වගේ මේ පිටින් හාල් ගෙනලා කණ එක ලාභයි කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට එහෙම රට ඇතුලේ මේ අර්බුදයේ තීරුම් ගැනීම සඳහා අවශ්‍ය අඩුමනේ හිතන්නවත් දේශපාලන දැනුමක් තියෙනවා. දේශපාලන දැනුම තියෙනවා. මම කියන්නේ එහෙම එතුමාගේ චින්තනයේ කොටසක්වත් තියෙනවද එතුමාට මේ ආර්ථිකය ගොඩ ගන්න ඕනේ කියලා. එහෙම නැහැ නේ. මේ හිතෙන්නවත් නැහැ. කුඹර අපේ මේ ගොවිටික ගොඩ දාන්න ඕනේ, අපේ දේශීය කර්මාන්ත ගොඩ දාන්න ඕනේ. එතුමා දන්න දේ තමයි ගෙඩිය පිටින් විකුණන එක. ගෙඩිය පිටින් විකුණන එක දන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපේ ග්‍රැෆයිට් මේක ගත්තොත් එහෙම ග්‍රැෆයිට් පතල විකුණන්න තමයි එතුමා දන්නේ. ඒක වැඩි දියුණු කරලා ඉවර වෙලා මේ රටට යහපතක් කරන්න උවමනාවක් නැහැ. ඒක දැන් අර සාමාන්‍ය අපි ගම්වල කියන්නේ වැසිත් විකුණලා වත්තේ තියෙන කොස් ගහත් එක්කම ඉවරයි. හැබැයි වැසි තියාගෙන අර සේරිවා මේ අපේ ස්වර්ණහංස ජාතකයේ තියෙන්නේ මේ මොනවද මේ අර මේ හංසයාගේ පිහාටු එකින් එකනේ අපි ගන්නෙ. නමුත් එක සැරේ හංසයා මරලා ගත්තාම මොකද වෙන්නේ? ඒක තමයි මේ අවුරුදු 1978 ඉඳන් මේ දක්වා අපි කරපු දේවල්. දැන් ඔබතුමාව ප්‍රශ්නේ දැන් ඊට ඉස්සර මොනවද අපිට හම්බ වෙලා තියෙන්නේ කියලා වුවම 1978ට ඉස්සෙල්ලා අපිට විශාල වශයෙන් හම්බ වෙච්ච තිබුණානේ. කඩදාස කර්මාන්තශාලාව, වාණි කර්මාන්තශාලාව, ටයර් කර්මාන්තශාලාව. ඒ වගේ මේ මම කියන්නේ විශාල ප්‍රමාණයක් විශේෂයෙන් මේ නැගෙනහිර යුරෝපා කියන සමාජවාදී රටවල් වලින් අපිට හම්බෙච්ච විශාල ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒවා තමයි අපේ රටේ නිෂ්පාදනය සඳහා අපි කර්මාන්ත ඇත්තටම ආරම්භ කළේ ඒවත් එක්ක. ඒතර ඒ ඔක්කොම ටික කෑලි වලට කඩලා විකුණලා දාලා ඉවර වෙලා, යකඩ වලට විකුණලා ඉවර වෙලා, දැන් අපිට මොකුත් නැහැ කියවට හරියන්නේ නැහැ. නුවන් මහත්මයා දැන් සියලු කර්මාන්ත මේ රටේ බිඳ වැටිලා. මේ රටේ හෙළ වෙතකම බිඳ වැටලා, මේ රටේ හෙළ ගොවිතැන බිඳ වැටලා, හෙළ කර්මාන්ත බිඳ වැටලා. බිඳ නොවැටුණු එකක් නැහැ. එතකොට දත්ම දින බුරුසුවේ ඉඳලා රැයට බුදියන කොට්ටේ දක්වාම පිට රටින් එන්නේ. ඒ හැම දෙයකටම ඩොලරයක් අපි වැය කරන්න ඕනේ. ඔව්. වැටෙන්න ඕන තැන රට වැටලා තියෙන්නේ. මම යලිත් කියන්නේ ඔබතුමා ප්‍රධාන පෙළේ වෘත්තීය වේදිකයෙක්. මේ රටේ නීතිඥවරයෙක් ඔබතුමා. වැටෙන්න ඕන තැනට රට වැටලා තියෙන්නේ. ගොඩ ගන්න පහසු වෙයිද අපහසු වෙයිද? මං කියන්නේ වැටලා නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම වැටලා නැහැ. ඒකට හේතුව මේ හැබැයි වැටිච්ච බවක් සමාජයට පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ වැටුන එක ලේසියිනේ. දැන් ඔබ යම් ශේත්‍රවල දුර්වල වෙන්න පුළුවන්. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පෞද්ගලික දවසවල මාධ්‍යට ඇවිල්ලා එක්වන තව මාස දෙක තුනකින් සාගතයක් එනවා. එහෙම කියලා මහා බීතිකාවක් නිර්මාණය කළානේ. ඔබ හිතනවාද අපේ රටේ එහෙම සාගතයක් ඒ ආකාරයෙන් නිර්මාණය වෙයි කියලා? ඒතර ඒකට නිර්මාණය වෙනවා කියලා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට යෝජනා කළේ මොකක්ද උත්තරේ? එහෙම කිව්වද වගා කරන්න හරි අපි මෙන්න මේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා කිව්වද?
නෑ. ඒ බීතිකව මාර්ගයට ඉරලා මිනිස්සු බය කළාම මිනිස්සු දැන් අර අපි කියන්නේ බෙල්ලට තුවක්කුව තියලා බිත්තියට හේතු කළාම ඕන තැනකට අපි අසං කරනවානේ. ඕන දෙයකට අපි එකල වෙනවා. දැන් මේ කියන්නේ 21 සංශෝධන ගේන්න මේක කරන්න අපි දේශපාලන ප්‍රතිසංස්කරණයට යමු අපි අරකට කරමු මේක කරමු කියන කතාවයි මේ කරන්නේ. එහෙම සම්පත් එහෙම දෙයක් නෑ. දැන් අපි මේ රටේ දැන් ඔබතුමා කිව්වා අපේ දේශීය වෙදකම ගැන. ඇත්තටම ඔබතුමා දන්නවද අපේ මේ බටහිර මේක අපේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ සමස්ත වියදමෙන් වාර්ෂික වියදමෙන් 0.0.8යි 7යි නැත්නම් 0.0 කියන්නේ 100කට අඩු ප්‍රමාණයක් තමයි දේශීය වෙදකමට වියදම් කරන්නේ. පැහැදිලිව. හරිද? පහුගිය කාලේ අපි කතා කරපු ප්‍රශ්නයක්. එතකොට එහෙම වුණාම දැන් අපි පැන්ඩෝල් වලට පිටරටින් වියදම් කරනවා. ඊළඟට අපේ තියෙන දියවැඩියාවට, ඊළඟට heart attack වලට මේවට කොයිතරම් මුදල් ප්‍රමාණයක් අපි සංකීර්ණ ශෛල කර්ම නෙමෙයි. අපේ ආහාර ක්‍රමවේදයේ තියෙන වැරදි. සහ ඔය සුළු බෙහෙත් වලට අපි වියදම් කරන ප්‍රමාණය ගත්තොත් එහෙම මම හිතන්නේ විශාල ප්‍රමාණයක් දියවැඩියා වගේ දේවල් වලට දවස ගානේ වියදම් කරනවා. ඉතින් ඒවට මේ අපේ දේශීය බෙහෙත් හොයාගන්න බැයිද? බෙහෙත් නැද්ද? ඉතින් කොච්චර මුදලක් ඉතුරු කරන්න පුළුවන්ද? දැන් අපිට ඇපල්ම කන්න ඕන කියලා එකක් තියෙනවද? අපේ දේශීය නිෂ්පාදන නැද්ද? මම කියන්නේ මේ ඊළඟට අපේ තියෙන ග්‍රැෆයිට්, අපේ තියෙන අනිත් කණජ, අපේ ෆොස්ෆේට් නේ, ඒ සියලු දේවල් අපි පාවිච්චි කරලා තියෙනවද? අපේ අපස් අපි පාවිච්චි කරලා තියෙනවද? නැහැනේ. අපි තාම අඩු ගානේ අපිට තියෙන සම්පත් මොනවද කියන එක අධ්‍යයනයක් කරලා අපි පොඩි ආර්ථිකයේ වශයෙන් අපිට තියෙන විභවතාවයන් මොනවද කියන එක අපි හොයාගෙන නැහැ. අඩු ගන්න අපි මේ පිහිටීම අපි පාවිච්චි කරලා තියෙනවා. මේ සියල්ලට මේ අවුරුදු 30ක 35ක නැත්තම් මේ අවුරුදු 1970න් පස්සේ මේ පාලකේ වක් කියන්න ඕන කියලා ඔබට හැඟෙන්නේ නැද්ද? මේ කියන්නේ ඊට ඉහත නෙවෙයි 1970න් පස්සේ තමයි මේ සියලු කඩාවැටීම් සිද්ධ වුනේ. ඒක තමයි අපි දැන් මම කලිනුත් කිව්වේ ඒකයි. දැන් මේ ඉන්න පාලකයෝ ගෙනිච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමයි මේක සිද්ධ වුනේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ ඉන්න පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් මේ ඒ වැරද්දුව ඒගොල්ලෝ නම් මේක නිවැරදි කිරීමේ වගකීම තියෙන ඒගොල්ලන්ට. ඒ වැදගත්ම දේ තමයි මම කියන්නේ සම්පත් ඔබට මතක ඇති 2001 2003 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ මේ රටේ සටන් විරාම ගිවිසුමක් අත්සන් කළානේ. දැන් මේ අපි රට ෆේල් කියලා මේ ඔබතු අහන්නේ ඒකනේ. අපි ෆේල් ස්ටේට් එකක්ද කියන අසමත් රාජ්‍යයක්ද කියන එක අපි අසමත් රාජ්‍යයක් බවට 2001 2003 කාලෙත් පත් වුණා. අපේ උතුර සහ නැගෙනහිර වෙනම LTT සංවිධානයට බාර දුන්නාට පස්සේ දේශපාලනික වශයෙන් අපි අසාර්ථකයි. එකට දීච්ච රාජ්‍යයක් අපිට පාලනය කරගන්න බැරුව මේ LTT එකේ බැංකුව තියෙනවා නම් LTT එකේ පොලිසිය තියෙනවා නම් LTT එකට පාසල් තියෙනවා නම් ඒක වෙනම රාජ්‍යයක් පත් වෙලා ඉවරයි මේ අවස්ථාවකට. අපි අසාර්ථක නෙමෙයි අපි ඇත්තටම දෙකට කඩිච්ච රාජ්‍යයක් පත් වෙලා හිටියේ. අපි ඒතර යුද්ධ කරන්න බෑ කියන මානසිකත්වයක හිටියේ. හැබැයි 2005 ඔය රජයපත් වුණාට පස්සේ ගෙනිච්ච යම් වැඩ පිළිවෙලක් ගෙනහිලා ඉවරලා අපි අර රණවිරුව බස් එක නැග්ගාම ගැවිණි මම්මලා සීට් එක දෙන්නේ දේවල් එහෙම කරලා රණවිරුවන්ට විශාල තැනක් දීලා මේ සමාජය තුල මේ රටේ මිනිස්සුන්ගේ මොරාල් එකක් හැදුවානේ. ඒ රට අපි ගොඩනගන්න පුළුවන් මෙහෙම ශ්‍රේෂ්ඨ ජාතියක් අපි. එතකොට ඒ මොරාල් එක දෙන එක තමයි අපි මිනිසුන්ට කරන්න ඕනේ දේ. එහෙම කළොත් විතරයි අපේ රටේ අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි දේශීය කර්මාන්තකරුවා නගා සිටවන්න කියලා වැඩ පිළිලක් මේ අයියලා නම් ඉදිරිපත් කරන්නේ. නමුත් අපි වැඩ පිළිලක් ඉදිරිපත් කළොත් දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදනයේ සමහර වෙලාවට වෙළඳපොළට ඒක ප්‍රමිතිය අඩු වෙන්න පුළුවන්. මිල වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි අර කියන හැඟීම තියෙනවා නම් මේක අපේ රට මගේ රටේ නිෂ්පාදනයක් හෝම් ප්‍රොඩක්ට් කියන එක. මේක ඒක ඇවිල්ලා මේ මොනවද කියන්නේ ගෝත්‍රිකවත් නැත්නම් දූපත් මානසිකත්වයක් නෙමෙයි සම්පත්. ඇමරිකාවට ගියත් ඒගොල්ලන්ගේ තියෙන හෝම් ප්‍රොඩක්ට්ස්. ඕස්ට්‍රේලියාවට ගියත් ඒගොල්ලන්ගේ තියෙනවා මේඩ් ඉන් ඕස්ට්‍රේලියා කියන ඒවා. ඒතර චීනට ගියාම එහෙම තියෙනවා. අපිට විතර අපි නිකන් පොස් වෙන්න නිකන් මේ ජාත්‍යන්තර වෙන්න අමුතු අමාරුවක් තියෙන අවශ්‍යතාවයක් නැහැ. වැදගත් දේ තමයි අපි 2001 2003 කාලෙත් අපි දේශපාලන වශයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා හිටියේ. දැන් අපි මේ ආර්ථික වශයෙන් අසාර්ථක වෙලා තියෙනවා. ඒ හැබැයි අසාර්ථක වෙලා තියෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආධාර මුදල, ජාත්‍යන්තර ලෝක බැංකුව ඒගොල්ලෝ කියන මොනවද ඒවට කියන්නේ මේ ඒගොල්ලෝ හදන නිර්ණායක උඩනේ. ඒගොල්ලෝ හදන නිර්ණායක උඩ. හැබැයි අපේ ගමේ මිනිසුන්ට මේ ආර්ථිකය ගොඩ දාගන්න කුසි කර්මාන්තය කරන්න මේ රට ගොඩ දාගන්න හැකියාවක් තියෙනවා. ඒක තාමත් ගමට ආර්ථිකය වෙලා නැහැ නේ නෝන මාත්. ගමේ ප්‍රශ්නයක් නැහැ. ගමේ මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ තාම ඒ විදිහට. ගමේ දැන් මේක කරන්න හදන්නේ මෙහෙනේ. ගමේ මිනිස්සයා දරලිපිය YouTube මිනිස්සයාට ගෑස් එක දෙනවා. ඊට පස්සේ ගෑස් නැති වෙනවා. ඒතර මේ මිනිස්සු කල්පනා කරනවා දැන් කොහොමද යන්නේ? ඒතර එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. හැබැයි අපිට දැන් මේ අර්බුදකාරී අවස්ථාවේදී ඒ තියෙන වියදම් සියල්ල අවම කරගෙන අපිට මේක කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ රට ඇතුලේ තියෙනවා. අපි කියන්නේ අපිට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් හදලා ඉවර වෙලා ජාතික ආර්ථික සම්මුතියක් හැදුවොත් එහෙම මේ රට ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන්. නුවන් මහත්මයා දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා පහුගිය දවසක පාර්ලිමේන්තුවෙන් අයින් වුණා. එතුමා ද්විත්ව පුරවැසියෙක්. එතුමා පාර්ලිමේන්තුවට ගේන්න ඕන නිසා ද්විත්ව පුරවැසිභාවය කියන එක අනුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරා.
දැන් 19 මේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට ඉදිරිපත් කළ තියෙනවා විජේදාස රාජපක්ෂ මහත්මයා මේ ditto පුරවැසියෙකුට පාර්ලිමේන්තු වෙන්න බෑ කියන කාරණේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා. දැන් එයා අයින් වුණ නිසා සමාජයේ මේ ditto පුරවැසියා ditto පෙරසියා කියන මේ පාර්ලිමේන්තු වෙනවා කියන එක සමාජයේ මිනිසුන්ට හිමීට අමතක වෙලා යනවා. ඇත්තටම ඔය කැලල ව්‍යවස්ථාවෙන් අයින් කරයිද මෙතන මොන හරි වෙන නීති අනුකූල අලංකලංචක් තියනවද? සමහර ඔබ කියන එකේ මෙහෙම එකක් තියෙන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ මහත්තයා ditto පුරවැසි භාව වෙලඳ සාකච්ඡාව සමාජ සංවාදය අයින් වෙලා ගියාට පස්සේ හිමිසරේ මෙතෙන්ට ආයෙ නැවත රිංග ගන්නත් පුළුවන්. හැබැයි මම හිතන දේ තමයි සම්පත් මේ ditto පුරවැසියා පිළිබඳ සංකල්පය මේ ප්‍රශ්නය ඕනවට වඩා මතු කරපු ප්‍රෝඩාකාරී ප්‍රශ්නයක් කියන එක. ඒකට හේතුව දැන් අපිට ඒ කියන්නේ මේ 2015 ආණ්ඩුවනේ මේ ditto පුරවැසි භාවය කියන එකට සීමාවන් පැනෙන්නේ. ඒතර ඒකට ප්‍රධාන හේතුුනේ 2015 රජයේ බලයටපත් වෙන්නේ මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ වංචා මාකට් කරලා. හරි? යහපාලනය කියන සංකල්පය ගෙනලා අරකට පහර දීලා නෙන්නේ. ඒතර ඒකෙදී ප්‍රධාන වශයෙන් බැසිල් රාජපක්ෂලා මේ ditto පුරවැසියෝ කියන එක ඔළුවේ තියලා ඒතර ඒකෙන් තමයි යන්නේ. හැබැයි ඒකෙන් තමයි මේ රටේ ජනමතය හැදුවේ. හැබැයි ඒක යට තිබුණේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වෙන අරමුණක්. දැන් අර ඔබතුමා කලින් කිව්වා වගේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ ජනාධිපති සහ අගමැති බල කේන්ද්‍ර දෙකක් හදන එක පළාත් සභා වල බලතල වැඩි කරන ඒවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට මාකට් කරන්න පුළුවන් දේ තමයි කවුරුත් සතුරෙක් මවල ඉවර වෙලා ඒක කරන එක. මගේ ප්‍රශ්නේ මේකයි මේ සම්පත් මං කියන්නේ ditto පුරවැසි අපි කියමු මේ රටට හානි කරපු දේශපාලඥයෝ ඔබතුමා කිව්වේ දැන් 1978 ඉඳන් මේ දක්වා ආවේ කියලා හදන්න කො ලයිස්තුවක්. ඒ ලයිස්තුව ditto පුරවැසි කී දෙනෙක් ඉන්නවද? එතකොට ඒකේ දැන් ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා රවි කරුණායක මහත්තයා මේ මේගොල්ලෝ ditto පුරවැසියෝද? මිලින්ද මොරගොඩ මහත්තයා ඒගොල්ලෝ ditto පුරවැසියෝද? දැන් අපි කියමු මහින්ද රාජපක්ෂ මහත්තයා ditto පුරවැසියෝද? ඒකවරු ditto පුරවැසියෝ නෙමෙයිනේ මේ රටේ සුජාත පුරවැසියෝ. ඒතර ditto පුරවැසියන් ඒකයි මම කියන්නේ ditto පුරවැසියෝ කියන එක අපි මේ අතිශෝක්තියෙන් කතා කරන මාතෘකාවක්. ඒ ditto පුරවැසියෝ දැන් නෙමෙයි මේ රටේ එකම ප්‍රශ්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එම් කරු ජයසූරිය මහත්මයාට හිටපු මේ සහ මේ ඔය අපේ නීතික සංගමය ඇතුළු කණ්ඩායම වලට උදව් කරන්නේ USAID එක. ඒතර නීතික සංගමේ ඉන්න අය සහ කරු ජයසූරිය මහත්තයා මේ රටේ කතානායක ඉන්නකොට එතුමාගේ විදේශ කටයුතු සම්බන්ධ උපදේශකවරයා USAID එකෙන් පඩි ගන්න බවට පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් වුණා. ඒතර එයා ditto පුරවැසියෙක් වෙන්න ඕනද? බුද්ධලෙක් ditto පුරවැසියෙක් වෙන්න අවශ්‍ය නැහැ රටට හානි කරන්න. මේ මං කිව්වේ ඒකයි හදන්නකො 100ක ලිස්ට් එකක්. ඒ 100ක ලිස්ට් එකක් හදුවොත් එම 90ක් විතර ඉන්නම මේ රටේ පුරවැසියෝනේ. ඒතර ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. දැන් ඇත්තට මේවා සත්භාවයෙන් කරන වැඩද? එකක්. අන්න ඒකයි. සත්භාවයෙන් කරන වැඩ දැන් ditto පුරවැසියන්ට සීමා පනවපු රනිල් වික්‍රමසිංහ මහත්මයා කිසිම පුරවැසි භාවයක් නැති අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද මහා බැංකුවේ අධිපති කළේ? ඒකනේ. ඒ කියන්නේ මේ අපි බොරු ස්ලෝගන්ස් වලට අහු වෙලා මිනිස්සුන්ට මවලා පෙන්නනවා. ditto පුරවැසියන් දැන් මේ බැසිල් රාජපක්ෂත් එක්ක බැලුවාම මේ කණ්ඩායම එක්ක බැලුවාම ditto පුරවැසි භාවය නෙමෙයි කිසිම ආකාරයක අත්‍තරම ගොත් එම අර අපේ මේ මොනවද කියන්නේ මේ අපේ පුරවැසි භාවය අහෝසි කරන මේකට කියන්නේ මොකද්ද මේ ප්‍රජාශක්නුතාවයට ලක් කරන්න ඕන පුද්ගලයෝ පුරවැසි භාවය නෙමෙයි ප්‍රජාශක්නුතාවයට සිවිල් ඩෙසිබිලිටි කියලා කියන්නේ ඡන්ද ඉල්ලන්න බැරි ඡන්ද පාවිච්චි කරන්න බැරි ඒ මට්ටමට පත් කරගන්න ඕන පුද්ගලයෝ. නමුත් මම කියන්නේ මේ පුරවැසි භාවය දැන් ඒක නම් අවශ්‍යතාවය තියෙන්නේ සම්පත් ඒකට කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ මේ 91 කිනව ගන්න තියෙන සීමාවන් තියෙන්නේ. ඉතින් ඒකට එක සංශෝධනයක් කරාම ඇතිනේ. ditto පුරවැසියන් ඡන්ද දෙනවා. මේ ඔක්කොම ජනාධිපති බලතල ගේන ඒවායි අඩු කරන ඒවායි අරවයි මේවායි ඔක්කොම දාගන්න නැතුව වගන්ති දෙකකින් සංශෝධනයක් ගේන ඉවරයි. ඒක තමයි දැන් නිවුස් වල වොයිස් කට් මවන්න ඕනේ නැහැනේ පොඩි දෙයයිනේ කරන්න තියෙන්නේ. සරල සංකල්ප සරල එක වාක්‍ය දෙකකින් කරන්න පුළුවන් දෙයක් නේ. ඒ ෆෝ භාගයක් කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවත් එය අත තියෙන්නේ හිවලෙක් කියනම් මේ රටට කවදාවත් හරියන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොතරම් ඒකාධිකාරී බලයක් ඒ කියන්නේ ඒ රටට කොතරම් අහිතකර වුවත් ඒ අත තියෙන්නේ ඉතා යහපත් හිතවාදී මිනිසෙකුගේ ළඟ නම් ඒ රටට යහපතක් වෙනවා. මේකයි අප සාමාන්‍ය දන්න ක්‍රමවේදය. අපි කතා කරේ මේ 21 වෙනි සංශෝධනය හරහා මොකක් වෙයිද කියන එක අපේ නුවන් මහත්මයාත් එක්ක අපි සාකච්ඡා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබතුමාගේ අවසන් වතාවට අහන්නේ මේක පාර්ලිමේන්තු සම්මත වෙයිද? දැන් මේ ව්‍යවස්ථා සංශෝධන දෙකක් මෙතන යනවා සම්පූර්ණ. එකක් තමයි එකක් ඔබතුමාලා අභියෝගයට ලක් කරන්නේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණ අභියෝගයට ලක් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගය ගෙන ආපු එක. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණය අපි හිතනවා අපි විශ්වාස කරනවා අපි තියෙන නීති තත්ත්වයේ තුල ජනමතිචාරණයකට යන්න ඕනේ කියලා. එතකොට අනිත් පැත්තෙන් අපි හිතනවා සමග ජන බලවේගයේ ඒ වෙලාවේ ඒක ඉදිරිපත් කළේ නිකන් අර මොන හරි කරන්න ඕනකට මිසක් ඇත්තට මේක අර එන්ඩ් මානසික ඒ කියන්නේ මේක අවසානයක් දක්වා යන්න ඕනේ කියන තරම් කමිට්මන්ට් එකක් සජිත් ප්‍රේමදාස මහත්තයාට දේශපාලන වශයෙන් තියෙනවා කියලා අපි හිතන්නේ අර ගෝල් පේස් එකේ ඉන්න කොල්ල කොළුට්ටෝට නිකන් පොඩි
එකක් තමයි දුන්නේ කියලා තමයි මම හිතන්නේ. දෙවෙනි එක තමයි ඔය විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ඉන්න ව්‍යවස්ථා සංශෝධනය. ඒතකොට දැන් ඒක කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා කියන එක මේකට මොනවා හරි ඔතල ඉවරලා ලස්සනට හරි ගස්සලා කොමිෂන් සභාව වගේ ඒවා පෙන්නලා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය කියලා දැන් අපි දැක්ක දැන් ඔය පක්ෂ 10 කණ්ඩායම ඒ කණ්ඩායමුත් මේකට එකතු වෙලා ඉන්නවා. අපි මතක් කරන්න කැමති දැන් ඔය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වෙලාවෙත් විජේදාස මහත්තයා ඉදිරිපත් කළා එකක් පාර්ලිමේන්තුවේ ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගයක් ලක් කළා එකක්. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා ආවේ එළියට වෙන එකක්. හොඳ උදාහරණයක් තමයි සම්පත් ඔය පළාත් සභා සංශෝධන 50 කෙටුම්පතක් ඉදිරිපත් වුණා 2016 දී. ඒ කෙටුම්පතේ වගන්ති 5යි තිබුණේ. පළවෙනි වගන්තිය හැමතිස්සෙම එන්නේ මේ අහවල් පනත කියලා හඳුන්වා දීම. පස්වෙනි වගන්තිය වෙන්නේ මේ කෙටුම්පත සහ දෙමළ කෙටුම්පත අතර ගැටුමක් ඇති වුණොත් එimhe සිංහල කෙටුම්පත බලාත්මක වෙන්න ඕනේ. ඒතර වගන්ති 3යි මේකේ හරය තියෙන්නේ. ඒතර ඒක තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා අභියෝගයට ලක් කළේ. අතරම ශ්‍රේෂ්ඨාධිකරණයත් කිව්වේ මේ කෙටුම්පත අවශ්‍ය නැහැ. අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නැහැ කියන එක උඩ තමයි ගියේ. හැබැයි පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට සම්පත් වගන්ති 29යි පිටු 27යි. ඒතර අර වගන්ති පහක තීච්ච එකක් කොහොමද වගන්ති 29කට ගියේ? තනි පිටුවක තීච්ච එකක් කොහොමද පිටු 27කට ගියේ? ඒ කියන්නේ මේ අපි කියන දේ තමයි විශේෂයෙන් මේ අපිට මේ ජනතාවට මේකට කරන්න දෙයක් නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු මේක කරන්න ඕනේදී. ඒතකොට මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න විශේෂයෙන් ওই පක්ෂ 10 කණ්ඩායම් කියලා ඉන්න විශේෂයෙන්ම ජාතිකවාදී සංවිධාන වලින් බලය අරගෙන මේ ජාතිකවාදී මතවාදී ඔස්සේ පාර්ලිමේන්තුවට ආපු කණ්ඩායම් වලට අපි කියන්නේ විජේදාස රාජපක්ෂගේ පසුගිය චර්යාව දිහා බැලුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කරලා තියෙන දේවල් බැලුවාම මේ ව්‍යවස්ථා සංශෝධනය කියන එක ඔබට පෙන්නන යහපත් දේවල් නෙමේ වෙන්නේ. ඒක තව හේතුවක් තියෙනවා. ඒක තමයි පාර්ලිමේන්තුවේ 3න් 2ක් මේකට ඕනේ. ඒතර ඉතුරු 3න් 2 අවශ්‍ය ඉතුරු മന്ത്രി දුර සංඛ්‍යාව ගනිද්දී ඒකට TNA එක ඕනනම් SLL ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඕනනම් විග්නේශ්වරන්ගේ සහයෝගය අවශ්‍ය නම් බදුරුදීන්ගේ සහයෝගය අවශ්‍ය නම් ඒගොල්ලෝ නිකන් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඒවත් මේක ඇතුළට ඔබනවා. ඒගොල්ලන්ගේ බෙදුම්වාදී උමනාවත් මේක ඇතුළට ඔබලා තමයි යවන්නේ. දැන් අපි දන්නවා ජාත්‍යන්තරිනුත් අපිට මේ ඉන්න ඩයස්පෝරාවත් අපිට කියනවා මේ සල්ලි ඕනනම් මෙන්න මේ ටික කරන්න කියලා බලපෑම් කරනවානේ. එතකොට ඔබ ඔය දකින විජේදාස මහත්තයා ඔබට ඉදිරිපත් කරන ව්‍යවස්ථා කෙටුම්පත නොවෙන්න පුළුවන් පාර්ලිමේන්තුවට එන්න. ඒ නිසා අපි කියන දේ තමයි පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න වෙන එකක් ජනතාවට පෙන්වන්න වෙන එකක්. ජනතාවට විතරක් නෙමෙයි. ඔය ඉන්න മന്ത്രിවරුන්ට පෙන්වන්නෙත් වෙන එකක් කියන තා අපිට විශ්වාසය තියෙනවා. ඔය පාර්ලිමේන්තුවේම කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තුව සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට නේ පාර්ලිමේන්තුව දැන් මෙහෙමනේ දැන් කැබිනට් මොනවද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් ඇතුළත් කරන්න ඉස්සෙල්ලා ගැසට් කරන්න යන්න ඉස්සෙල්ලා ඔය කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරනවනේ එකක්. ඒතර ඒකටනේ මේ කට්ටිය මේක තුලා මේක හරි ෂෝක් කියලා එන්නේ. ඒතර ඒ කියන්නේ කෙටුම්පත නොවි වෙන කෙටුම්පතක් ගැසට් වෙන්න පුළුවන්. හරිද? ඒ කෙටුම්පත ගැසට් වෙන කෙටුම්පත නොවි වෙන එකක් කාර්ක සභාව අවස්ථාවේදී ඇතුළත් වෙනස් වෙන්න පුළුවන්. කාර්ක සභාව අවස්ථාවේදී සාමාන්‍යයෙන් පනතක මූලධර්ම වෙනස් කරන්න බෑ. නමුත් පහුගිය කාලේ මේ ආණ්ඩුව කළේ ඒ විදිහේ දේවල් මේ ආණ්ඩුව කියලා කියන්නේ මේ පහුගිය යහපාලන ආණ්ඩුව ඒ වගේ මූලධර්මත් වෙනස් කරලා සම්පූර්ණ කණ පිට ගියා. ඒකයි මම කිව්වේ අර වගන්ති පහක් තියෙන එක වගන්ති 9ක් වෙන්න විදිහක් නැහැ නේ. ඒතකොට එහෙම දේවල් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ තියෙන සම්පත් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සම්මත කරපු කෙටුම්පතක් නීතියක් බවට පත් වුණාට පස්සේ ඒක අධිකරණේ ප්‍රශ්න කරන්න බෑ. ඒතකොට මොනවා ඔබාගත්තත් පාර්ලිමේන්තුව ඇතුළත අපිට හැකියාවක් නැහැ ගැන මේ ප්‍රශ්න කරන්න අවස්ථාවක්. ඒ කියන්නේ ඔබ කියන්නේ පාර්ලිමේන්තුවේ 50 කෙටුම්පතක් 50ක් බවට පත් වුණාට පස්සේ විශේෂයෙන් ව්‍යවස්ථාව හා සම්බන්ධයෙන් ආය අධිකරණයක ප්‍රශ්න කිරීමක් ව්‍යවස්ථාව නෙමෙයි සාමාන්‍ය 50ක් වුණත් කතානායක අත්සන් කළාට පස්සේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විෂයපතියෙන් බැහැර වෙනවා. බලයෙන් බැහැර වෙනවා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයකට මැදිහත් වෙන්න බෑ. ඒ නිසා තමයි කෙටුම්පත් අවස්ථාවේදී මැදිහත් වෙන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒක අර අපි කියන්නේ නංගිව වෙනලා ආච්චිව දෙනා වගේ වැඩක් තමයි මේ කරන්නේ. නිසා අපි ওই മന്ത്രി කණ්ඩායම් වලට ඉතා පැහැදිලිව කියන දේ තමයි. සමහරවිට මට ඒකේ නෛතික කාරණා තේරෙන්නේ. ඒ කියන්නේ දැන් වන් මහත්මයා මැදිහත් වෙන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාවක් දීලා තියෙන මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙනවා. මැදිහත් වෙලා මේ සංශෝධන කරන්න කියලා මේ ඉල්ලීම් කරනවා සහ ඒවා ඉදිරිපත් කරනවා. එතකොට ඒ හැම ඉදිරිපත් කිරීමක්ම අරගෙන රයිට් එහෙනම් අපි සියල්ල කරන්නම් කියලා ඒවා ඔක්කොම නොකර මේගොල්ලන්ගේ අරමුණු ඉටු කරගන්න ඕනේ සංශෝධනය. ඒ කියන්නේ අරකට හාත්පස වෙනස් එකක්. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියන මෙන්න මේ අහවල් වගන්ති වලින් දැන් ඉස්ලාම් කියනකො පාර්ලිමේන්තුවට ගැසට්පත් මේ න්‍යාය පත්‍රය ඇතුළත් කළා දින 7ක් තියෙනවා අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. හරි. ඊට ඉස්සෙල්ලා ගැසට් පත්‍රය පළ වෙනවා. ඒකට මේ කාලේ එකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සමාජය තුළ මේ ඉදිරිපත් කරන කෙටුම්පත මේ එන්න යන නීතිය සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක්
ඇති කරන එක. සමාජයේ මතය මොකද්ද කියලා ඇති කරගන්න එක. ඒතර ජනතාව අදහස් ඉදිරිපත් කළා වෙනස් කරගන්න පුළුවන්. දැන් ඊළඟට අපි අර ගැසට්පත් මොනවද න්‍යාය පත්‍රයට දැම්මට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ පනතේ මෙන්න මේ වගන්ති සංශෝධනය කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් නිශ්චිත වගන්ති සංඛ්‍යාවක් තියෙනවා 1 2 3 6 7 8 9 32 62 82 කියලා ඒ වගන්ති සංශෝධනය වෙනවා නම් ජනමතචාරණයකට යන්න ඕනේ. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණය කියන මෙන්න මේ වගන්ති මේ කෙටුම්පතේ මේ වගන්ති මේ ජනමතචාරණයකට යාමට අවශ්‍ය නඩුව මේ තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ නිසා මේ වගන්ති වෙනස් නොකර ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේක වෙනස් කරනවා නම් ජනමතචාරණයකට ජනතාවගේ අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා. ඒතර ඒක තමයි පාර්ලිමේන්තුවේ කතානායකවරයාට එවන නිර්දේශය ශ්‍රේෂ්ඨාධිකරණය. හරි. පාර්ලිමේන්තුව ඔය කියන දේවල් මග ඇරලා ඉවරලා එහෙම මෙහෙන් අපි කියන්නේ ජිල්මාට් දාලා ඉවරලා වචන මේවා කරලා ඉවර වෙලා වෙන මොකක් හරි දැම්මොත් එහෙම පාර්ලිමේන්තුව ඇතුලේ යන ක්‍රියාදාමයවත් පාර්ලිමේන්තුවේ කතානායකවරයන් අත්සන් කළ නීතිය බවට පත් වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. අපි කියපු දේ මේ කළේ කියලා කියන්න හැකියාවක් නැහැ. අපිට පුරවැසියට කියලා කියන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්ලේෂකවරු මේක කිව්ව මෙන්න මේ වගන්ති උල්ලංඝනය වෙනවායි කියලා. දැන් මේක උල්ලංඝනය කරලා මේක කරලා තියෙන්නේ කියන එක කියන්න අපිට අධිකරණයට යෑමට බලයක් නැහැ. අධිකරණයට ගියත් ශ්‍රේෂ්ඨාධිකරණයට එහෙම ඒ සම්මත වෙච්ච ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න අධිකරණ බලයක් නැහැ. ඒ කියන්නේ නුවන් මහත්මයා ඊටාම භයානකයි තියෙන තත්ත්වය. පැහැදිලිව. ඒ නිසා තමයි අපි කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ පාපිස්ස ගාවටවත් ගෙන්න එපා කියලා මේ වෙලාවේ. එහෙම කරන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි ඉන්නේ. එකක් රටේ මිනිස්සු බරපතල ආර්ථික අඩබුදයක ඉන්නේ නැද්දි, මිනිස්සු ගෑස් පෝලිම් වල 10 රෑ 12 11 වෙනකන් ඉන්නේ නැද්දි, තෙල් පෝලිම් පැය 7-8 ඉන්නේ නැද්දි, භූමි තෙල් ටික ගන්න මධ්‍යම රාත්‍රිය දක්වා මේ කාන්තාව නිදා ගන්න වෙලාවෙත් පාරේ ඉන්නේ නැද්දි, මේ රටේ ජනතාවට මානසිකත්වයක් තියෙනවද? අපේ රටේ නීතිය මොකක්ද වෙන්නේ කියලා සාකච්ඡා කරන්න. හරි. දැන් නමුත් අරමුණ කරා ළඟා වෙන කෙනා යන එකක් කොරහත් බින්දගෙන යනවා කියනවා වගේ අරමුණ කරා ළඟා වෙන කෙනා මොන විදිහකට ළඟා වෙන්න උත්සාහ කරනවා. අපි හිතමු මේ පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, ජනාධිපතිවරයාගේ වෙන්න පුළුවන්, අගමැතිවරයාගේ වෙන්න පුළුවන්. කාගේ හෝ අපේක්ෂාව උදාහරණයකට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට මේකට පත් කරන්න, චීනී ප්‍රාන්තයක් බවට ඇමරිකාවට මේකට දෙන්න නම්. හරි. එතකොට ඒගොල්ලෝ කොහොම හරි අරමුණ කරා ළඟා වෙනවා. ජනතාව හැටියට ඔබටත් මටත් සහ මේ ජනතාවගේ සිවිල් බලයේ තියෙන සංවිධාන වලටත් මේහා සම්බන්ධයෙන් බාධකයක් දාන ලොකු දෙයක් ගන්න පුළුවන්. ඉතා වැදගත්. මොකද අපි දන්නවනේ මේ ඉතිහාසයේ මෑත ඉතිහාසය තුල අපි දන්න ආකාරයට මේ වගේ මහජන නැගිටීමක් ආණ්ඩුවට විරුද්ධව මේ දේශපාලන විරුද්ධව ආවේ නැහැ කොයිම අවස්ථාවකවත්. දැන් මේ අර කලින් මම සඳහන් කළා වගේ 69 ලක්ෂයක ජනවරමක් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ 3-2ක් ගත්ත ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් දන ගහලා ජනාධිපතිවරයා සිරකාරයෙක් බවට නිවාස අඩස්සීන සිරකරුවෙක් බවට පත් වෙලා ඉවරයිනේ. ඒ වගේම තමයි විපක්ෂයටත් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයට අර එතන ගැහුවේ තත්ත්වය ඒකනේ. ඒතකොට මේ මිනිස්සු මේ සියලු දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එතකොට ඒ ආපු ජනතාවගෙන් ආපු මේ විරෝධතාවය නිවැරදි දිශාවට රට යොමු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න ඕනේ. ඒකට සඳහා අවබෝධයෙන් දැන් අපි නිර්පාක්ෂිකද ඒවා ගැන අවබෝධයක් නැතුව අපිට ගෝඨාගෝහොම් කිව්වට මේ වැඩේ කෙරෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ හෙට ගෙදර ගියයි කියලා මේ ආර්ථික අර්බුදය සිදුවන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙයි. එච්චරයි වෙන්නේ. එතකොට එතුමා මේ වැඩ පිළිවෙල මේ අර්බුදයේ නිර්මාපකයෙක් තමයි එතුමා. හරිද? ඒ නිසා අපි කියන්නේ මේ තල්ලත්තට ගෙඩිය වැටුනාම හූ ගාලා රැල්ලේ දිව්වේ අපි අහලා තියෙන ජාතක කතාවක් තියෙන තල්ලත්තට ගෙඩිය වැටුනාම දුවන මොහොත මේ ලෝකෙ පෙරලන කියලා දුවනවා. ඒ වගේ තමයි ගෝඨාගෝ හෝම් කීකේ දිව්ව මිසක් නැවතිලා මේ අර්බුදේ මුල හොයාගත්තේ නැහැ මිනිස්සු. සහ මේ ගර්ගලට ආපු මිනිස්සු. අපි කියන්නේ මේ අර්බුදේ මුල හොයාගන්න. ඒ අර්බුදේ මුලට විසඳුම දෙන්න. ඒ විසඳුම දෙන්න තැනට මේ අපි තුල නැగిලා තියෙන කෝපේ විරෝධයේ ආවේගය පළ කරන්න එතෙන්ට. ඒ කියන්නේ අපි මේ දේශපාලඥයාගේ අත අඹරලා අත් දෙක මිරිකලා කියන බෙල්ල බිත්තිට හේතු කරලා කියන්නේ දැන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න. අපිට අවුරුදු 78ක් තිස්සේ නැතිච්ච ප්‍රශ්නේ තමයි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම. ඒ නිසා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදලා ඒකට අනුව පාලනය කරනවා මිසක් තමුන් එක එක්කෙනාට ඕන විදිහට වැඩ කරන්න බැරි තැනට මේක රට ගෙනියන්න ඕනේ. ඒකට මේ විරෝධතාවය පාවිච්චි කරේ නැත්නම් මේකත් ඉතිහාසයේ තවත් පුස්කාපු පිටුවක් බවට පත් වෙනවා. හරි. අපි සාකච්ඡාව අවසන් කරමු. මොනවද අවසන් වශයෙන් කියන්නේ? මොකද විශේෂ දෙයක් කියන්න තියෙනවද? මම කියන්නේ ජනතාවට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඊටාම මේ ප්‍රශ්නේ දිහා ප්‍රශ්නේ කොටස්කාරයක් වෙන්නේ නැතුව ඒ කියන්නේ මේ ගෙවල් ගෙන තියෙන ඒවා ඊළඟට පාරවල් වල ගහ රණ්ඩු කරගන්න පාරවල් වාහන ඒවා කරගන්න නැතුව ඊළඟට Tamanට මේ Tamanගේ දේශපාලන පක්ෂයේ දෘෂ්ටි කෝණයෙන් මේවා විග්‍රහ කරගන්න නැතුව ජාතික දෘෂ්ටි කෝණයකින් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේක ගැන හිතලා මේ ගැන මේ ප්‍රශ්න වලින් ගොඩ යන්න ඕනේ. ඒ නිසා අපිට ඉතිහාසයේ අවුරුදු 78ක කාලය තුල අපිට වැරදිලා තියෙනවා නම් ඒ වැරදිවල එක වගකීමක් ජනතාව හැටියට අපිටත් තියෙනවා.
හැම ජනතා කොටසකටම තියෙන නිසා ඒව නිවැරදි කරගන්න නම් අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් මේක. මේ අර්බුදය අපි දකින සුනාමිය වගේ නිවැරදි වෙන්න අපිට ලැබුණු අවස්ථාවක්. අපි යුද්ධ ඉවර කළා වගේ අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. හැබැයි අපි මේ අවස්ථා දෙකටම පයින් ගහපු જાතියක්. අපි ජනතාවට යෝජනා කරන්නේ ජනතාවගේ ඉල්ලා සිටින්නේ මේ ආර්ථික අර්බුදය අපි නැවත අපි ගැන අපේ රට ගැන හිතන්න, අපේ හෘද සාක්ෂියට කතා කරන්න, අපි ජීවත් වෙන විදිය ගැන හිතන්න ආපු අපිට ලැබුණු මහඟු අවස්ථාවක්. ඒක පැහැර අරින්න එපා. පැහැදිලිව. ඒ අවස්ථාව පැහැර අරින්න එපා. අපිත් පුළුවන් තරම් පුළුවන් විදිහට අපිත් මාධ්‍ය කතා කරන්න මේ ගැන. ඒකට හේතුව මේ රට විනාශයට ලක් වුණේම මේ පාලනය කරපු මිනිස්සු නිසාමයි. ඒකට අපිත් වග කියන්න ඕනේ මිනිස්සු එතෙන්ට හරි අපි. හැබැයි අපි හිතුවේ නෑ කවදාවත් මේ මිනිස්සු එහෙම කරයි කියලා. නමුත් මේ මිනිස්සු එතෙන් කියලා කරේ ඒක ඔබටත් මටත් රට නැති කරා. ඔබෙත් මගේ දරුවන්ට අනාගතයේ දවසක ජීවත් වෙන්න තියෙන රට නැති කරපු එක අපිට ලැබිලා තියෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේ තැන් වල ඉඳගෙන කඩපිල් ගානේ කතා කරන්නේ නැතුව ප්‍රශ්නේ මුල හොයාගෙන මුල ඉඳලා නැගිටින ක්‍රමවේදයකට අපි හැඩ ගැහුණොත් තමයි අපිට මේ රට ඉස්සරහට ගෙනියන්නත් අනාගතයට ඉතුරු කරගන්නත් පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සියලු දෙනා අයින් කරලා අලුත් ක්‍රමවේදයකට ඔබට ලෑස්ති වෙන්න කියන ආරාධනාව වන් අපි කරමු. වෙන මොකක්ද අපි කරන්නේ නේ? අනිවාර්යයෙන්. අලුත් ක්‍රමවේදයකට ඔබ ලෑස්ති වෙන්න. එම්නම් අයිබෝන්. ආයි හම්බෙමු. ඊටම යහපත් සාකච්ඡාවක් අපි පුලන්තරා ඉක්මනට යාලි තම්බලා යාලි තව සාකච්ඡාවක් කරමු. Thank you.